අයිබෝන් අපි අද මේ එකතු වෙලා ඉන්නේ ආර්ථික විශ්ලේෂණයේ විෂයේ 4 වෙනි ලෙසන් එකත් එක්ක. අපිට කතා කරන්න තියෙන පුතේ අපි මේ වෙනකොට සාකච්ඡා කරලා ඉවරයි පිටු 11ක් අපේ නිබන්ධනයේ 12 වෙනි පිටුව. කියන්නේ සාර්වාර්ථිකයේ කෙටි කාලීන හා දිගු කාලීන හැසිරීම කියන මාතෘකාව තමයි අපි ඊළඟට කතා කරගන්න පටන් ගන්න තියෙන්නේ. ඉස්සෙල්ලාම එන්න සාර්වාර්ථිකයේ කෙටි කාලීන හා දිගු කාලීන හැසිරීම කියන පිටු අංකය 12 වෙනි පිටුවට එන්න අපේ නිබන්ධනයේ. ආර්ථික විශ්ලේෂණයේ නිබන්ධනයේ පිටු අංකය 12. ඒක මෙන්න මෙහෙම කියනවා. සාර්වාර්ථික න්‍යාය ආර්ථිකයේ කෙටි කාලීන හා දිගු කාලීන වශයෙන් සමස්තාර්ථිකයේ ප්‍රධාන පැතිකඩ දෙකක් පිළිබඳ අවධානය යොමු කරයි. ආර්ථිකයක ෂෝට් රන් එකේදී කෙටි කාලීනව මේ සාර්වාර්ථික විචලයන් හැසිරෙන්නේ කොහොමද? ඒ වගේම ආර්ථිකයක ලොං රන් එකේදී දිගු කාලීනව සාර්වාර්ථික විචලයන් හැසිරෙන්නේ කොහොමද කියන එක අපි වෙන වෙනම කතා කරනවා. ඉස්සෙල්ලා බලමු මොකක්ද සාර්වාර්ථිකයේ කෙටි කාලීන හැසිරීම කියන්නේ කියලා. අපි ඒක පොඩ්ඩක් ලියාගමු. ලියන ගමන් කතා කරමු. ඉස්සෙල්ලාම ලියා ගන්න. එතන තිත්තිරේ ලියන්න. සමස්ත නිමවුම. සමස්ත නිමවුම. සමස්ත නිමවුම. කමා ආදායම. සමස්ත නිමවුම කමා ආදායම. ආදායම. කමා සේවා නියුක්ති මට්ටම. සමස්ත නිමවුම ආදායම සේවා නියුක්ති මට්ටම. නිමවුම ආදායම ආදායම සේවා නියුක්ති මට්ටම. නියුක්ති මට්ටම. සමස්ත නිමවුම ආදායම සේවා නියුක්ති මට්ටම. මට්ටම. හා නෑ මෙහෙමයි. හා කියලා ඕනේ. සමස්ත නිමවුම ආදායම සේවා නියුක්ති මට්ටම යනාදී හට ගන්නා කෙටි කාලීන උච්චාවචන යනාදී හට ගන්නා කෙටි කාලීන උච්චාවචන කෙටි කාලීන හැසිරීම තුල දක්නට ලැබේ. යනාදී හට ගන්නා කෙටි කාලීන උච්චාවචන කෙටි කාලීන හැසිරීම තුල දක්නට ලැබේ. මොනවද අපි කිව්වේ කාරණා ටික? නිමැවුම. නේ රටක නිමැවුම. නිමැවුම කියලා කියන්නේ දලදේශීය නිෂ්පාදිතය නේ. ඒ වගේම රටේ මිනිසුන්ගේ ආදායම නේ. ජාතික ආදායම. ඒ වගේම රටේ සේවා නියුක්තිය නේ. යනාදී හටගන්නා කෙටි කාලීන උච්චාවචන. යනාදී හටගන්නා කෙටි කාලීන උච්චාවචන කෙටි කාලීන හැසිරීම තුල දක්නට ලැබේ. රයිට්. එතන කියනවා මෙන්න මෙහෙම තව කියනවා වෙළඳපොළ ආර්ථිකයක සැබෑ නිමවුම කාලයත් සමග වෙනස් වන්නේ සුමට ආකාරයෙන් නොව උච්චාවචන සමූහයක් ඔස්සේය. සමස්ත ඉල්ලුමේ ඇතිවන දෝලනයන් මත මෙසේ කෙටි කාලීන උච්චාවචන නැතිවීම වෙළඳපොළ ආර්ථිකයක නයිසර්ගික කියන්නේ ආවේනික ලක්ෂණයකි. ආර්ථිකයේ කෙටි කාලීන හැසිරීම ව්‍යාපාර චක්‍ර ඔස්සේ නිරූපණය වේ. එතන ඉරක් ගන්න පොඩ්ඩක්. ආර්ථිකයේ කෙටි කාලීන හැසිරීම ව්‍යාපාර චක්‍ර ඔස්සේ නිරූපණය වේ කියන තැනට. ආර්ථිකයේ කෙටි කාලීන හැසිරීම ව්‍යාපාර චක්‍ර ඔස්සේ නිරූපණය වේ කියන එකට ඉරක් ගන්න. ආර්ථිකයේ කෙටි කාලීන හැසිරීම ව්‍යාපාර චක්‍ර ඔස්සේ නිරූපණය වේ. අපි මොකක්ද මේ ව්‍යාපාර චක්‍රයක් කියලා කියන්නේ? එන්න මෙහෙම. අපි ගත්තොත් රටක මූර්ත නිෂ්පාදනය මෙහාට දාලා. කියන්නේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය. මූර්ත කියලා කියන්නේ උද්දමනාත්මක බලපෑම් අයින් කරාම තියෙන නිෂ්පාදනය. නැත්නම් හිතන්න භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කියලා. මූර්ත නිෂ්පාදනය. රටේ සමස්ත නිෂ්පාදනය. මූර්ත නිෂ්පාදනය මෙහාට දැම්මොත් ඒ වගේම කාලය මේ පැත්තට දැම්මොත් කාලය මේ පැත්තට දැම්මොත් කාලයත් එක්ක රටක නිෂ්පාදනය මෙන්න මෙහෙම. සමහර කාලවලදී රටේ නිෂ්පාදනය මෙහෙම වැඩි වෙනවා නේ මෙහෙම. වැඩි වෙන කාලවල තියෙනවා. ඒ වගේම සමහර කාලවලදී මෙහෙම රටේ නිෂ්පාදනය දැන් මේ දවස්වල නම් අඩු වෙනවා. කොවිඩ් වසංගතයත් එක්කනේ.
ආපහු රටේ නිෂ්පාදනය මෙහෙම ඉස්සරහට පල්ලෙහාට බැස්සොත් ආය ඊළඟට මොකද ආපහු වැඩිවීමක් තියෙන්න එපා. මොම් වැඩි වෙන කාල තියෙනවා. එහෙම සමහරක් වෙලාවට යම් යම් හේතු නිසානේ නිෂ්පාදනය අඩු වෙන කාල තියෙනවා. ආපහු වැඩි වෙන කාල තියෙනනේ. ආපහු අඩු වෙන කාල තියෙනවා. ඔය වගේ තමයි රටක නිෂ්පාදනය හැසිරෙන්නේ. රයිට්? ඒ කියන්නේ මේ රටක නිෂ්පාදනය සුමටව මෙහෙම ඉහළ යන්නේ. කාලයත් එක්ක උච්චාවචන රැසක් එක්ක තමයි රටේ නිෂ්පාදනය වෙනස් වෙන්නේ. ඒ කියන්නේ රටේ නිෂ්පාදනය මෙහෙම වැඩි වෙවි අඩු වෙවි වැඩි වෙවි අඩු වෙවි උච්චාවචන රාශියක් ඔස්සේ තමයි රටක නිෂ්පාදන මට්ටම මෙහෙම ඉහළ යන්නේ. මෙන්න මේ රටක නිමැවුම මේ විදිහට කෙටි කාලීනව උස් පහත් වෙමින් මෙහෙම ගමන් කරන මේ මාර්ගයට අපි කියනවා ව්‍යාපාර චක්‍රයක් කියලා. මේකට කියන්නේ ව්‍යාපාර චක්‍ර. මම තව ටිකක් ලස්සන නැන්දොත් මෙහෙම නිෂ්පාදනය මෙහෙම අඩු වැඩි වෙවි මෙහෙම ගමන් කරනවාට මේකට කියනවා අපි කියනවා ව්‍යාපාර චක්‍රයක් කියලා. ඔන්න උක. ව්‍යාපාර චක්‍රයක් කියලා. අපිට පේනවා දැන් මේක නිකන් කොහොම වුණත් මේක යන්නේ ඉහළට බි. රටේ නිෂ්පාදනය අඩු වෙන්නේ නිකන් මේක ඉතින් අග්ගහලා මෙහෙම හරි කෙලින් කරලා බැලුවොත් දැන් ඉහළට යන්නේ ට්‍රෙන්ඩ් එක ඉහළට. හැබැයි සමහර කාලවලදී රටේ නිෂ්පාදනය වැඩි වෙනවා සමහර අවුරුදු වලදී. මේ කෙටි කාලීනව. තා සමහර වෙලාවල් වලට අඩු වෙනවා. තා සමහරක් වෙලාවට වැඩි වෙනවා. අඩු වෙනවා. වැඩි වෙවි අඩු වෙවි වැඩි වෙවි අඩු වෙවි උච්චාවචන රාශියක් ඔස්සේ රටේ නිෂ්පාදනය වුණාට යන්නේ ඉස්සරහට. රයිට්? එතන මේ කෙටි කාලීන හැසිරීම ගැන කතා කරන්නේ මෙන්න මේකට කියනවා අපි ව්‍යාපාර චක්‍රයක් කියලා. ව්‍යාපාර චක්‍රයක්. මූර්ත නිෂ්පාදනයේ කෙටි කාලීනව වැඩි වෙනවා. ආපහු අඩු වෙනවා. ආයෙත් වැඩි වෙනවා. ආයෙත් අඩු වෙනවා. මෙන්න මේ ගමන් මාර්ගයට අපි කියනවා ව්‍යාපාර චක්‍රයක් කියලා. මුළු රටක් ගත්තොත් දැන් ශ්‍රී ලංකාවේ ඉකොනොමි එකේ නිෂ්පාදනය ඔන්න විදිහට තමයි වෙනස් වෙන්නේ. මේ වෙනස් වෙන මාර්ගයට අපි කියනවා ව්‍යාපාර චක්‍රයක් කියලා. රයිට්? එතකොට පොඩ්ඩක් අහපව බලන්න මොකද්ද මේ කෙටි කාලීන හැසිරීම කතා කරන්නේ මෙන්න මේවා ගැන කියලා කිව්වනේ. මොකද්ද? ව්‍යාපාර චක්‍ර ගැන කියලා කිව්වා නේ. ඔතන කියනවා මෙන්න මෙහෙම අපි අහපව පොඩ්ඩක් කියවලා බැලුවොත් කෙටි කාලීන හැසිරීම ගාව එතන කියනවා සමස්ත නිමවුම ආදායම සේවා නියුක්ති මට්ටම යනාදී හටගන්නා කෙටි කාලීන උච්චාවචනයන් කෙටි කාලීන හැසිරීම තුල නිරූපණය වේ. ඊට පස්සේ කිව්වා මේ කෙටි කාලීන හැසිරීම ව්‍යාපාර චක්‍ර ඔස්සේ නිරූපණය කරන්න පුළුවන් කියලා කිව්වා. ඊට පස්සේ බලමු පොඩ්ඩක්. ඒක එහෙම තියන්න. මම කියලා දෙන්නම් මේක. මොකද්ද දිගු කාලීන හැසිරීම කියලා කියන්නේ? දිගු කාලීන long term එක. long term එක කියලා කියන්නේ මේ කෙටි කාලීන හැසිරීම උච්චාවචන ගොඩාක් එකතු වුනහම සමස්ත ගත්තාම දිගු කාලේ. දිගු කාලේදී අපිට පේනවා ආර්ථිකයේ තියෙන මෙන්න මෙහෙම ට්‍රෙන්ඩ් එකක් ඉහළට යනවා. ආර්ථික වර්ධනයක් නේ. ඕක. පොඩ්ඩක් ඊතර ලියා ගන්න දිගු කාලීන හැසිරීම කියන තැන ආර්ථිකයේ දිගු කාලීන වෘද්ධිය හා ආර්ථිකයේ දිගු කාලීන වෘද්ධිය හා උද්දමන අනුපාතිකයේ හැසිරීම මින් අදහස් කෙරේ. ආර්ථිකයේ දිගු කාලීන වෘද්ධිය හා උද්දමන අනුපාතිකයේ හැසිරීම මින් අදහස් කෙරේ. දෙවෙනි එක ගාව ආර්ථිකයේ දිගු කාලීන හැසිරීම ගැන ලියා ගන්න. ආර්ථිකයේ දිගු කාලීන වෘද්ධිය හා උද්දමන අනුපාතිකයේ හැසිරීම මින් අදහස් කෙරේ. හරි ඔක් කියනවා මෙහෙම කෙටි කාලීන ආර්ථික ක්‍රියාකාරීත්වයේ උච්චාවචන සමූහයක් ඔස්සේ සිදුවද දිගු කාලීන උපනතිය තුල පිළිඹුවන්නේ ආර්ථික වර්ධනයයි කියලා තියෙනවා. එනම් විභව නිමවුමේ අඛණ්ඩ ප්‍රසාරණය කියන්නේ නිෂ්පාදන හැකියාව අඛණ්ඩව ප්‍රසාරණය වීම. දැන් අපි ගත්තොත් මේ වගේ ආර්ථිකයේ මෙහෙම කෙටි කාලීන තියෙනවනේ නිෂ්පාදනයේ කෙටි කාලීනව తాවකාලිකව නිෂ්පාදනයේ වැඩි වෙනවා නම් අපි ඒකට කියනවා ප්‍රසාරණ අවධිය. ප්‍රසාරණය. රටක නිෂ්පාදනයේ తాවකාලිකව කෙටි කාලීනව ඉහළ යනවා ප්‍රසාරණ අවධිය. මේ තියෙන්නේ මොකද්ද? පසුබැසීමේ අවධිය. පසුබැසීම. නේ. එතකොට අපිට පේනවා මේ ප්‍රසාරණ අවධි තියෙනවා පසුබැසීම අවධි තියෙනවනේ. ආර්ථිකයේ ප්‍රසාරණය වෙනවා පසුබැසීම තියෙනවා. ඊට පස්සේ දැන් ප්‍රසාරණය වෙලා උඩටම ගියාම මේ වගේ ලක්ෂයකට අපි කියනවා මුදුන කියලා. මුදුන. පසුබැසීම පල්ලෙහාට ආවම මේකට කියනවා පතුල කියලා. පතුල. ආයෙ මෙහෙම ප්‍රසාරණය වෙනවා ආර්ථිකයේ නිෂ්පාදනය වැඩි වෙනවා ප්‍රසාරණ අවධි. ඊට පස්සේ හපවනවා මේ මෙතන මුදුන. ආයෙ මෙහෙම පසුබැසීම මෙතනට ආවම මේක පතුල. ආයෙ ප්‍රසාරණය. ආයෙ මුදුන. නේ. ඔය වගේ ආර්ථිකයේ දැන් මේ ව්‍යාපාර චක්‍ර ගමන් කරන්නේ සමහර කාලවලදී නේ. දැන් අපිටත් එහෙමනේ ජීවිතේ හොඳ කාල තියෙනවා නරක කාල තියෙනවා ඒ වගේනේ. දැන් රටක් වුණත් රටක නිෂ්පාදනයේ සමහර කාලවලදී වැඩි වෙනවා ප්‍රසාරණ අවධිය. මේ වැඩි වෙනකොට එකක් නෙමෙයි පුතේ. රටේ නිෂ්පාදනයේ වැඩි වෙනකොට නිෂ්පාදනයත් එක්ක සේවා නියුක්තිය වැඩි වෙනවා. සේවා නියුක්තියත් එක්ක මිනිසුන්ගේ ආදායමත් වැඩි වෙනවා. නිෂ්පාදනයේ ආදායම සේවා නියුක්තිය ඉහළ යන කාල තියෙනවා. කෙටි කාලනෝ හපව නිමවුම සේවා නියුක්තිය ආදායම පහළ යන කාල තියෙනවා. හපව ඉහළ යන කාල තියෙනවා. හපව පහළ. හැබැයි මේ ඉහළ පහළ ගියාට ට්‍රෙන්ඩ් එක තියෙන්නේ සමස්ත ඉහළට ගමන් කරන. අඩු වැඩි වෙවි ඉහළ යන්නේ. දැන් මෙහෙම ආවේ නැහැනේ.
පහළට නෙමෙයි යන්නේ. මේ ට්‍රෙන්ඩ් එක තියෙන ඉහළට. සාමාන්‍යයෙන් එහෙම තමයි ඕන රටක නිෂ්පාදනයේ කාලයත් එක්ක ඉහළ යනෝනේ. නිෂ්පාදන හැකියාව ප්‍රසාරණය වෙනවා. එහෙනම් දිගු කාලීනව බැලුවහම අපිට පේනවා නිෂ්පාදන හැකියාව විභවතාවය, භාණ්ඩ හා සේවා නිපදවීමේ හැකියාව විභවතාවයේ වැඩි වෙලා තියෙනවා, ප්‍රසාරණය වෙලා තියෙනවා. ඒකට කියනවා ආර්ථික වර්ධනයක් කියලා. දිගු කාලීනව ගත්තාම අපිට පේන්නේ නිෂ්පාදන හැකියාව ඉහළ ගිහිල්ලා තියෙනවා. අන්න එතකොට අන්න ඒක තමයි අපි කියන්නේ දිගු කාලීන හැසිරීම කියලා. ආර්ථිකයේ දිගු කාලීන ආර්ථික වෘද්ධිය හා උද්දමන අනුපාතිකයේ හැසිරීම මින් අදහස් කරේ. එතන යට කියනවා දිගු කාලීන හැසිරීම ගාවට එන්නකෝ. ආර්ථිකයේ දිගු කාලීන වෘද්ධිය මේ දිගු කාලේ මේ දිගු කාලීන හැසිරීම පෙන්වන්නේ මේ ඉරෙන්. මේ තියෙන දිගු කාලයක් යනකොට අපි නිකන් මේක හොඳට බැලුවොත් පේනවා නිෂ්පාදනය ඉහළ යනවා. ආර්ථිකයේ දිගු කාලීන හැසිරීම හා උද්දමන අනුපාතිකයේ හැසිරීම මින් අදහස් කරේ. ඒක තමයි දිගු කාලීන හැසිරීම කියන්නේ. කෙටි කාලීන ආර්ථික ක්‍රියාකාරීත්වයේ උච්චාවචන සමූහයක් ඔස්සේ ක්‍රියාත්මක වුවද දිගු කාලීන උපනතිය පිළිඹු වන්නේ මේකෙන් පෙන්නන්නේ ආර්ථික වෘද්ධියයි ආර්ථික වර්ධනයයි. එනම් විභව නිමවුමේ කියන්නේ භාණ්ඩ හා සේවා නිපදවීමේ හැකියාවේ විභවතාවේ විභව නිමවුමේ අඛණ්ඩ ප්‍රසාරණයයි. මොකද මේ විභව නිමවුම කියලා කියන්නේ? ඒකත් වැදගත්. අපි දැනගන්න ඕන. ආර්ථික ප්‍රතිපත්ති ගැන රටේ නිෂ්පාදනය ගැන කතා කරන්න යනකොට මේ බේසික් ටික දන්නේ නැතුව ඒව කතා කරන්න බෑ. මොකද්ද විභව නිෂ්පාදනය කියලා කියන්නේ? විභව නිෂ්පාදනය කියලා කියන්නේ විභව කියන්නේ උපරිම නෙමෙයි. මම මෙහෙම උදාහරණයක් ගත්තොත් දැන් අපි හිතමු ත්‍රිවිල් එකක් ගන්න. ත්‍රිවිල් එකක් තියෙනවා. ත්‍රිවිල් එකේ කී දෙනෙකුට යන්න පුළුවන්ද කියලා මම අහුවොත් ප්‍රශ්නයක්. මම අහනවා ත්‍රිවිල් එක කී දෙනෙකුට යන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් අහුවොත්. කීයි කෙනෙක් ත්‍රිවිල් එක හදපු කෙනාගෙන් අහුවොත් ඉන්දියාවේ කම්පැනියෙන් බජාජ් කම්පැනියෙන් එයා කියයි ත්‍රිවිල් එකේ යන්න පුළුවන් 3 දෙනෙකුට. පිටිපස්සේ ෂීට් එකේ දෙන්නයි ඩ්‍රයිවිං ෂීට් එකේ එක්කෙනයි 3 දෙනෙකුට තමයි යන්න තියෙන්නේ. මේක එහෙම හදපු වාහනයක් 3යි. ලංකාවේ ත්‍රිවිල් වල හරියටම යන්නේ 3 දෙනාද? නෑනේ සමහරක් දවස් වලට අවුරුදු කාලෙට එහෙම නෑගම් යනකොට එහෙම ගෙදර තියෙන ත්‍රිවිල් එක නම් ත්‍රිවිල් එකේ 25ක් විතර දාගෙන යනෝනේ. ඉස්සරහා සීට් එකේ ඩ්‍රයිවරුයි ඩ්‍රයිවර්ගේ දෙපැත්තේ දෙන්නයි ඒ දෙන්නගේ උකුලේ දෙන්නයි ඊට පස්සේනේ පිටිපස්සේ සීට් එකේ 3 දෙනයි ඒ 3 දෙනාගේ උකුලේ තව 3 දෙනයි ඊට පස්සේ බිම වාඩි වෙලා තව දෙන්නෙක් විතර සමහරවිට 25ක් විතර යන අවස්ථාවක් තියෙන ත්‍රිවිල් එකේ. හරි. එතකොට විභව නිමවුම කියලා කියන්නේ හරිනම් යන්න පුළුවන් ඉස්සරහා ඩ්‍රයිවර් ෂීට් එකේ එක්කෙනයි පිටිපස්සේ දෙන්නයි කියලා මම කියවනේ. අන්න ඒකද නැත්තම් මේ ගන්න පුළුවන් උපරිමයේද විභව කියලා කියන්නේ. ත්‍රිවිල් එකේ උපරිමයට දාන්න පුළුවන් 25ක්. ඒකද අපි තුමු 25 නේ අපි තුමු උපරිමයේ පුළුවන් ත්‍රිවිල් එකේ 10 දෙනෙක් එක්ක කරන් යන්න. හිර කරලා. අතර මේ 10 දෙනාද විභව නිමවුම කියලා කියන්නේ 3 දෙනෙක් යන එකද? 3 දෙනා. විභව කියලා කියන්නේ අර මේ දරා ගන්න පුළුවන් විදිහට අපිට ලබාගත හැකි නිෂ්පාදනය වගේ අදහසක්. ඒ කියන්නේ අර උපරිම නෙමෙයි. උපරිම නිෂ්පාදනය කියන එක නෙමෙයි විභව කියන්නේ. හරි මේ රටක විභව නිෂ්පාදනය කියලා කියන්නේ මොකද්ද? දැන් අපේ රට ගත්තොත් අපිට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න පුළුවන් මෙන්න මෙහෙම. සිංහරාජ්‍ය වනාන්තරේ ප්ලැට් වෙන්නම කපලා ඊට පස්සේ සීගිරි ගලත් හරි මැද්ද හොයලා බෝරයක් ගහලා කුඩු කරලා කළුගල් වලට අරගෙන ඒ ඔක්කොම සමනල කන්දත් බිමටම කපලා දාලා එහෙම රටේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්. හරිනේ හැම ගහකොළම කපලා පරිසරය විනාශ කරගෙන එහෙම ඒක නෙමෙයි මේ. ඒ විභව නෙමෙයි. ඒක විභව නෙමෙයි. විභව කියලා කියන්නේ මේ ආර්ථිකයට දරා ගන්න පුළුවන් මට්ටමින් නිපදවන්න පුළුවන් උපරිම නිමවුම ළඟා කර ගන්න ඕන. මේ විභව නිමවුම කියන එකෙන් අදහස් කරන්නේ ඒක. පොඩ්ඩක් එතන ලියා ගන්න රටක විභව නිමවුම කියන්නේ මොකද්ද කියන එක පොඩ්ඩක් දැනගන්න ඕන. අතුරු මාතෘකාවක්. ලියන්න මෙහෙම. උද්දමන පීඩනයකින් තොරව උද්දමනයක් ඇති නොවන පරිදි මේ තියෙන විභව නිෂ්පාදනය මේ ඇඳ පීරෙන් පෙන්නන්නේ ආර්ථිකයට නිපදවිය හැකි ප්‍රමාණය. විභව නිෂ්පාදනය. මම කියන ගැන හිතන්න එපා. ඉස්සෙල්ලා ලියන්න. උද්දමන පීඩනයකින් තොරව. ඒ කියන්නේ ආර්ථිකය තුල ඉකොනොමි එක ඇතුලේ ඉන්ෆ්ලේෂන් එකක් ඇති වෙන්නේ නැතුවනේ. උද්දමන පීඩනයකින් තොරව. ආර්ථිකයට නිපදවිය හැකි. උද්දමන පීඩනයකින් තොරව. පීඩනයක් ඇති නොවන පරිදි ආර්ථිකයට නිපදවිය හැකි. උපරිම කියන වචනේ භාවිතා කරන්න පුළුවන් ඊට පස්සේ. උද්දමන පීඩනයකින් තොරව ආර්ථිකයට නිපදවිය හැකි උපරිම තිරසාර නිමැවුම් මට්ටම. තිරසාර නිමැවුම් මට්ටම. දැන් ත්‍රිවිල් එකේ 25ක් විතර පුරවගෙන අපිට යාපනය යන්න බෑනේ ත්‍රිවිල් එකේ. අනුරාධපුරේ යන්න බෑනේ කොළඹ ඉඳලා. බෑ එච්චර දුර යන්න බෑ. හැබැයි 3 දෙනෙක් නම් සාමාන්‍ය ලොකු දුරක් යන්න පුළුවන් නේ. ඒක තිරසාරයි. ඒක පීඩනයක් නෑ ප්‍රශ්නයක් නෑ. අන්න ඒ වගේ අර රටකට ප්‍රශ්නකින් තොරව කියන්නේ උද්දමනකාරී තත්ත්වයක් රට තුල ඇති නොකර
උද්දමන පීඩනයක් රට තුල ඇති නොකර රටකට නිපදව ගන්න පුළුවන් ස්ථීරසාර නිමැවුම් මට්ටම. උපරිම තිරසාර නිමැවුම් මට්ටම. මොකද්ද කියන්නේ විභව නිමවුම කියන්නේ උද්දමන පීඩනයකින් තොරව ආර්ථිකයට නිපදවිය හැකි උපරිම තිරසාර නිමැවුම් මට්ටම විභව නිමවුම වේ. විභව නිමවුම වේ. ඔයිට වඩා නිෂ්පාදනය වැඩි වුණොත් රටේ උද්දමනයක් ඇති වෙන්න පුළුවන්. දැන් හිතන්නකෝ අපි මේ නිපදවිය හැකි ප්‍රමාණය නම් මේ ඉරෙන් පෙන්වන්නේ. ඊට වඩා වැඩියෙන් නිෂ්පාදනය ඉහළ යනකොට රටේ උද්දමනයක් ඇති වෙන්න පුළුවන්. ඇයි? දැන් හිතන්න අපිට මෙහෙම රටේ තියෙන නිෂ්පාදන ධාරිතාව අධි උපයෝජනය කරනවා. කැලෑ කපාගෙන ඔය තියෙන දැවැන්ත කළුගල් කඩාගෙන පරිසර විනාශ කරගෙන භාණ්ඩ හා සේවා නිපදවනවා. නිපදවනකොට මිනිසුන්ගේ අතේ සල්ලි වැඩි. සල්ලි වැඩි වෙනකොට දැන් නිෂ්පාදනය වැඩි වෙනකොට සේවා නියුක්තිය වැඩිනේ. විභවතාවයටත් වඩා වැඩියෙන් නිපදවනවා. එතකොට සේවා නියුක්තිය වැඩි. සේවා නියුක්තිය වැඩි වෙනකොට මිනිස්සු අතේ සල්ලි වැඩි. සල්ලි වැඩි වෙනකොට භාණ්ඩ වල තියෙන ඉල්ලුම වැඩි. සමහර ඉල්ලුම්. ඉල්ලුම් වැඩි වුණොත් උද්දමනයක් ඇති වෙන්න පුළුවන්. සමේ ඕනෝට වඩා රටේ නිෂ්පාදනය වැඩි වෙන එකත් උද්දමනයකට නිකන් මග කියනවා. හරිනේ. ඒ නිසා අන්න මේ විභව නිමවුමට වඩා වැඩියෙන් නිපදවීම කියන්නේ උද්දමනකාරී. ඒක නිසා අපි කියන්නේ මේ විභව නිමවුම නිර්වචනය කරනකොට කියනවා උද්දමන පීඩනයකින් තොරව. ඒ කියන්නේ අපහසුතාවයකින් තොරව. උද්දමන පීඩනයකින් තොරව ආර්ථිකයට නිපදවිය හැකි උපරිම ස්ථීරසාර තිරසාර නිමවුම් මට්ටම විභව නිමවුම වේ. රයිට්? එතකොට ඒකට පොඩ්ඩක් ඉරක් ගහලා තියාගන්න. උද්දමන පීඩනයකින් තොරව ආර්ථිකයට නිපදවිය හැකි උපරිම තිරසාර නිමැවුම් මට්ටම විභව නිමවුම වේ. සකන සාර්වාර්ථිකයේ දිගුකාලීන උපනතිය හෙවත් ආර්ථික වෘද්ධිය පෙන්눔 කරන්නේ මෙම් විභව නිමවුම ඔස්සේය. හරි මේ තියෙන්නේ ආර්ථිකයේ විභව නිමවුම. නිෂ්පාදන හැකියාව විභව නිමවුම. ඒකෙන් තමයි ආර්ථික වෘද්ධිය පෙන්වන්නේ. ආර්ථික වෘද්ධිය කියන්නේ ආර්ථික වර්ධනය. ආර්ථික වර්ධනය පෙන්වන්නේ මේ විභව නිමවුමෙන්. ඕක දිහා බැලුවම අපිට පේනවා ආර්ථික වෘද්ධිය මොන වගේද කියලා. අපිට පේනවා මේ රටේ නිෂ්පාදන හැකියාව විභවතාව අඛණ්ඩව ඉහළ යනවා මේ. විභවතාව නිෂ්පාදන හැකියාව විභව නිමවුම. ඒකෙන් තමයි ආර්ථික වෘද්ධිය පෙන්වන්නේ. එතන මේ තියෙන ව්‍යාපාර චක්‍රයක්. මේ මෙහෙම ඇදලා තියෙන ව්‍යාපාර චක්‍රයක්. මේ වැඩි වෙනව අඩු වෙනව කියලා ඇදලා තියෙන මේ. මේක ව්‍යාපාර චක්‍රය. ව්‍යාපාර චක්‍රය රයිට්. ව්‍යාපාර චක්‍රය රටේ නිෂ්පාදනය වගේ උච්චාවචන රාශියක් ඔස්සේ ගමන් කරන්නේ හැබැයි ඉහළට මේ. කොච්චර උච්චාවචන වුණත් අවසාන වශයෙන් යාට නිකන් උඩට යන ට්‍රෙන්ඩ් එකක් තියෙන මේක. විභවතාවය රටේ නිෂ්පාදනය කියව ටිකෙන් ටික වැඩි වෙනවා. මේක බැලුවම පේනවා. රයිට්. හරි. එතකොට අපි ඔන්න ඔය ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. තාම ඔක ඉගන්නුවේ නැහැ. දැන් තමයි ඔය ගැන කතා කරන්න යන්නේ. එන්න next page එකට එන්න. next page එකට. එන්න. right. ඒක තියෙනවා මෙහෙම. මෙම රූපසටහනට අනුව ආර්ථිකයේ කෙටි කාලීන හැසිරීම ව්‍යාපාර චක්‍රොස්සේද දිගු කාලීන හැසිරීම විභව නිමවුම. මේ තියෙන විභව නිමවුම. දිගු කාලීන හැසිරීම විභව නිමවුම. මෙතන පොඩ්ඩක් ලියා ගන්න විභව නිමවුම කියලා. වෘද්ධි උපනතිය කියලා තියෙන එතන විභව නිමවුම කියලා ලියා ගන්න. ආර්ථික වර්ධනය, වෘද්ධි උපනතිය, ආර්ථික වෘද්ධිය පෙන්වන්නේ. විභව නිමවුම කියලා ලියා ගන්න එතන. කලින් පිටුවේ. හරි. ඊට පස්සේ කියනවා මෙම රූපසටහනට අනුව ආර්ථිකයේ කෙටි කාලීන හැසිරීම ව්‍යාපාර චක්‍ර වගින් රටේ නිෂ්පාදනයේ වැඩි වෙනව අඩු වෙනව චක්‍ර මගින්ද දිගු කාලීන හැසිරීම විභව නිමවුම මගින්ද පෙන්눔 කරයි. ආර්ථිකයේ වෘද්ධි ක්‍රියාවලිය වේගවත් කිරීම සහ ආර්ථික ස්ථායීතාව තහවුරු කිරීමට ප්‍රතිපත්ති සම්පාදනයේදී මෙම විශ්ලේෂණය ඉතා වැදගත්. අන්න ඒකයි. ඇයි මේ විශ්ලේෂණය උගන්වන්නේ? ඇයි මේ ව්‍යාපාර චක්‍ර විභව නිමවුම කියන මේ විශ්ලේෂණය උගන්වන්නේ? හේතුව තියෙනවා. ආර්ථික වෘද්ධිය වේගවත් කරන්න. ඒ වගේම ආර්ථික ස්ථායීතාව තහවුරු කරන්න දාලා ප්‍රතිපත්ති සම්පාදනයේදී මේ විශ්ලේෂණය ඉතා වැදගත්. සල් ළමෙක් මේක දැනගන්න ඕනේ. මේක දන්නේ නැතුව කාටවත් මේව දන්නේ නැතුව ආර්ථික වෘද්ධිය වේගවත් කිරීම ගැන ආර්ථික ස්ථායීතාව ගැන ඒ තියෙන ප්‍රතිපත්ති ගැන කතා කරන්න බෑ. ඒක නිසා අපි ඉගෙන ගන්න මේක. මම කිව්වේ මේක පොඩි අපි දැනගන්න ඕන පොඩි අතුරු තොරතුරක්. මේක දන්නව නම් තමයි අපිට ආර්ථික ප්‍රතිපත්ති ගැන කතා කරන්න පුළුවන්. හරි. අපි දැන් මේක උගන්වන්න යන්නේ. රයිට්. හරි. එතකොට මම කිව්වා මෙන්න මේවට කියනවා ව්‍යාපාර චක්‍ර බිස්නස් සර්කල් එකක් කියලා. මේක බිස්නස් සර්කල් එකක්. ඒ කියන්නේ කාලයත් එක්ක මේ ටයිම් එක මෙහාට දැම්මොත්. කාලයත් එක්ක රටේ සමහර කාලවලදී නිෂ්පාදනය ඉහළ යනවා මේ. නිමවුම වැඩි වෙන කාල තියෙනවා. හොඳ කාලනේ. ඔහොම තියෙනවා. ඊට පස්සේ ආර්ථිකයේ නිෂ්පාදනය කඩාගෙන වැටෙන කාල තියෙනවා. ඉකොනොමික් රෙසිෂන් කියලා කියනවා. ආර්ථික පසුබැසීම. නැවත ආයේ හොඳ කාල තියෙනවා. ආර්ථිකයේ නිෂ්පාදනය මෙහෙම ඉහළ යන කාල තියෙනවා. මුදුන්ට ආවට පස්සේ ආයේ මෙහෙම පසුබහින කාල තියෙනවා. ආයේ පතුලට ආවට පස්සේ අපෝ මෙහෙම ඉහළ යන කාල තියෙනවා. මුදුන්ට ආවට පස්සේ ආයේ මේ ඕනම ආර්ථිකයකට ඔය හැසිරීම තියෙනවා. නිෂ්පාදනය වැඩි වෙනව අඩු වෙනව වැඩි වෙනව අඩු වෙනව. හැබැයි වැඩි වෙවි අඩු වෙවි යන්නේ ඉහළට. ඒක හොඳයි ට්‍රෙන්ඩ් එක හොඳයි උපනතිය හොඳයි. දැන් අපි හිතමු ළමෙක් මොන විභාගයක් ළමෙක් මොකක් හරි විභාගයක් සඳහා සූදානම් වෙනවා.
එයා පළවෙනි ටෙස්ට් එකේ ගන්නවා ලකුණු 40ක්. ඊළඟ එකේ 35ක් වෙනවා. හැබැයි ඊට පස්සේ එකේ 55ක් ගන්නවා. ඊට පස්සේ ඊළඟ ටෙස්ට් එකේ ආයේ අඩු වෙනවා කීයද 48ට. හැබැයි ඊළඟ එකේ 60ක් ගන්නවා. ඊට ආයේ අඩු වෙනවා. අන්නේ අඩු වෙවි වැඩි වෙවි හැබැයි ඉහළට යන්නේ. අන්න ඒක සිග්සැග් ක්‍රමයට ගියාට ඉහළට යන්නේ. එතකොට අන්න මේ නිෂ්පාදන හැකියාව රටක අඩු වෙවි වැඩි වෙවි ගමන් කරන මේ කෙටි කාලීන හැසිරීම කියන්නේ ව්‍යාපාර චක්‍රය. එකෙන් පෙන්වන උපනතිය තියෙන ඉහළට. ට්‍රෙන්ඩ් එක උපනතිය. ඒ කියන්නේ ආර්ථිකයේ වර්ධනයකට තමයි සාමාන්‍යයෙන් ඕනම රටක තියෙන්නේ. එතකොට ඔයත් අපිට මෙන්න මෙහෙම ඉස්සෙල්ලාම ලියාගමු මොකද්ද මේ බිස්නස් සර්කල් එකක් කියන්නේ කියලා. ව්‍යාපාර චක්‍රයක් පොඩ්ඩක් ලියන්න. කාලයත් සමග මූර්ත නිමවුම පෙන්눔 කරන කාලයත් සමග මූර්ත නිමවුම පෙන්눔 කරන චක්‍රීය හැසිරීම කාලයත් සමග මූර්ත නිමවුම පෙන්눔 කරන චක්‍රීය හැසිරීම ව්‍යාපාර චක්‍ර වේ. කාලයත් සමග මූර්ත නිමවුම පෙන්눔 කරන මොකද්ද මේ චක්‍රීය හැසිරීම ව්‍යාපාර චක්‍ර වේ. කාලයත් සමග මූර්ත නිමවුම පෙන්눔 කරන චක්‍රීය හැසිරීම ව්‍යාපාර චක්‍ර වේ. රයිට් ඉරක් ගන්න. කාලයත් සමග මූර්ත නිමවුම පෙන්눔 කරන චක්‍රීය හැසිරීම ව්‍යාපාර චක්‍ර වේ. ඒක පොඩ්ඩක් ඉරක් ගහලා තියාගන්න. කාලයත් සමග මූර්ත නිෂ්පාදනය රටේ නිෂ්පාදනයේ මේ අඩු වෙන වැඩි වෙන මේ චක්‍රීය හැසිරීම ව්‍යාපාර චක්‍රය. පුතේ මේක මාර වැදගත් ඉකොනොමික් ඇනලිසිස් එකකදී. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් සාර්වාර්ථික විචල්යන් ගැන මොකක් හරි ඇනලිසිස් එකක් කරනවා නම් මේක දැනගෙන ඉන්න ඕනේ. මේක දන්නේ නැතුව ඇනලයිස් කරන්න බෑ මුකුත්. හරිනේ? කිසිම ඇනලිසිස් එකකට යන්න බෑ. තමයි මේක ව්‍යාපාර මේ අහපවුල් මොකද්ද කියන්නේ? කාලයත් සමග මූර්ත නිෂ්පාදනයේ පෙන්눔 කරන චක්‍රීය හැසිරීම ව්‍යාපාර චක්‍ර වේ. රයිට්. ඔක තියෙනවා මෙන්න මෙහෙම. සමාහාර ඉල්ලුමේ හටගන්නා උච්චාවචනයන් ව්‍යාපාර චක්‍රවල හැසිරීමට හේතු වේ. ව්‍යාපාර චක්‍ර මගින් ආර්ථිකයේ කෙටි කාලීන හැසිරීම පිළිඹු කරයි. ව්‍යාපාර චක්‍රයක ප්‍රධාන අවධි 4කි. ප්‍රධාන අවධි 4ක් තියෙනවා. මේ කෙටි කාලීනව සමහර කාල තියෙන රටේ නිෂ්පාදනය වැඩි වෙනවා මෙහෙම. මේ සමහර කාල තියෙන රටේ නිෂ්පාදනය වැඩි වෙනෝනේ. මෙහෙම වැඩි වෙනවා. ප්‍රසාරණය. දැන් අපි දැක්ක යුද්ධෙන් පස්සේ රටේ නිෂ්පාදනයේ යුද වාතාවරණය ඉවරනවත් එක්කම රටේ නිෂ්පාදනය ප්‍රසාරණය වුණා. ඒ කාලේ යන්නේ නේ. ඊට තව සමහර කාල තියෙනවා. දැන් මේ දවස්වල නම් කොවිඩ් නිසා ආර්ථිකය මොකද්ද? පසුබෑමකට ලක් වෙලා තියෙනවා. පසුබෑම. හැබැයි පල්ලෙහාට වැටුනොත් ආයෙ මොකද වෙන්නේ? ආයෙ ඉහළ යාමක් තියෙනවා. එහෙනම් ඇත්තටම මොකද තියෙන්නේ ප්‍රධාන වශයෙන් දෙකයිනේ. මොකද්ද? ප්‍රසාරණයේ තියෙන පසුබෑම තියෙනවා. ප්‍රසාරණයේ තියෙන පසුබෑම තියෙනවා. හැබැයි ওই දෙක අතරේ මේ ප්‍රසාරණය වෙලා ආර්ථිකයේ පසුබැසීම පටන් ගන්න තැනට ගියාම, ඒ කියන්නේ ගිහිල්ලා යන්න පුළුවන් උපරිම තැනට ගියාම ඒකට කියනවා මුදුන කියලා. මුදුන කියලා කියන්නේ ප්‍රසාරණයේ අවසන් වෙලා ආර්ථිකය වැටෙන්න පටන් ගන්න තැන. නිෂ්පාදනය අඩු වෙන්න පටන් ගන්න තැන. ඊට පස්සේ දැන් වැටිලා අන්තිමට වැටෙන්න පුළුවන් අඩියට කියන පතුල. දැන් කොවිඩ් නිසා රටේ නිෂ්පාදනය අඩු වෙලා වෙන්න පුළුවන් උපරිමේ වෙලානේ තියෙන. ඊට වඩා වැටෙන්න තැනක් නැත්නම් ආයේ ඉන්නේ අපි පතුලේ. එහෙනම් අපි පතුලක ඉන්නකොට දැනගන්න ඕනේ ඊළඟට ඉකොනොමි එක එනවා මොකද්ද? ඉකොනොමි එක ඊළඟට එනවා මොකද්ද? ආයේ මෙහෙම නැගිටීමක් එනවා, ප්‍රසාරණ අධීරක් එනවා නේ. දැන් අපි ගත්තොත් දැන් මේ වෙලාවේ රටේ නිෂ්පාදනය අඩාල වෙලා කර්මාන්ත ශාලාවල් වැටිලා මිනිසුන්ට රස්සා නැති වෙලා දැන් ඉන්නේ පතුලේ නම් නෙක්ස්ට් ස්ටෙප් එක මතක තියාගන්න අනිවාර්යෙන් ප්‍රසාරණය. මොකද පැදුරෙන් ආයේ බිමට වැටෙන්නේ නැහැ නේ. ඉන්නේ පතුලේ නම් ඊළඟට තියෙන මොකද්ද? රටේ නිෂ්පාදනය නැවත ඉහළ යාම. ඒතර උපරිමයකට ගියාම මුදුනේ හපව අඩු වෙනවා, හපව වැඩි වෙනවා. ඔන්න ඔය වගේ කෙටි කාලීන උච්චාවචන රාශියක් ඔස්සේ තමයි රටක නිෂ්පාදනයේ මූර්ත නිෂ්පාදනය, රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ගමන් කරන්නේ. ඒක ට්‍රෙන්ඩ් එක තියෙන ඉහළ යාමක් වෙන්න පුළුවන්. ඒතර මෙතන අපි දකිනවා අධීරයන් 4ක් ඇත්තටම. මොකද්ද? ප්‍රසාරණ අවධිය, ප්‍රසාරණය වෙලා වෙන්න පුළුවන් උපරිමයටම ගියාම මුදුන. ඊට පස්සේ පසුබැසීමේ අවධිය, බහැලා පල්ලෙහාටම ගියාම පතුල. නැවත ප්‍රසාරණ අවධිය. ඊට පස්සේ ආයේ මුදුන, ආයේ පසුබැසීම, ආයේ පතුල, ආයේ ප්‍රසාරණය, මුදුන, ආයේ පසුබැසීම. ඔන්න ඔය වගේ අපිට අවදීන් කිහිපයක් දකින්න පුළුවන්. බලන්න අපි ඕකේ ලියාගමු. ඉස්සෙල්ලාම ලියන්නේ එක. පළවෙනි එක පසුබැසීමෙන් පටන් ගන්න තියෙන කමන්නේ. එහෙම ගැටලුවක් නැහැ, පිළිවෙලක් නැහැ හරිනේ. පසුබැසීම. එක පසුබැසීම. පසුබැසීමට අපි ඉංග්‍රීසි වලින් කියනවා රෙසිෂන් කියලා. ඉකොනොමික් රෙසිෂන් එකක්. අන්න ඉකොනොමික් රෙසිෂන් එකක් කියන්නේ ආර්ථික පසුබැසීමක් කියන්නේ తాවකාලික සංසිද්ධියක්. හරිනේ. ඒක මහා දරුණු අවපාතයක් නෙමෙයි. తాවකාලිකව කෙටි කාලීනව ආර්ථිකයේ නිෂ්පාදනය අඩු වෙනවා. ඉකොනොමික් රෙසිෂන් එකක්. తాවකාලික සංසිද්ධියක්. නිෂ්පාදනය අඩු වෙනවා. හරි. රෙසිෂන්. පසුබැසීමේ අවධිය. අංක 1 ලියන්න. පසුබැසීමේ අවධිය. පහුබැහැලා වැටෙන්න පුළුවන් කොහාටද? පතුල. එතන යන පතුල කියලා. පතුලට වැටෙන්න පුළුවන්.
පතුලට වැටුණට පස්සේ ආයෙ තව වැටෙන්න දෙයක් නැහැනේ. ඊට පස්සේ තියෙන්නේ නැවත ප්‍රසාරණය. ඊට පස්සේ තියෙන ප්‍රසාරණය. අර කියන්නේ කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙන ඔය වගේ තමයි ඉතින්. ඊට පස්සේ තියෙන ප්‍රසාරණය නැවත එක්ස්පැන්ෂන්. එක්ස්පැන්ෂන්. පතුල කියන එක එච්චරයි. ප්‍රසාරණ අවධිය. ඒක අවධියක්. ප්‍රසාරණ අවධිය. පසුබැසීමේ අවධිය පතුල ප්‍රසාරණ අවධිය. ප්‍රසාරණ අවධිය. ප්‍රසාරණ අවධියෙන් පස්සේ යන්නේ පීක් එක මුදුන. මේක මුදුන. පීක් මුදුන. ඔක තමයි ව්‍යාපාර චක්‍රයක මේ ගමන් මඟ. මේක අපිට මාර වැදගත් වෙන්නේ පසුබැසීමේ අවධියකදී ආර්ථිකය තුල ඇති වෙන්න පුළුවන් මොන වගේ වෙනස්කම්ද? සාර්වාර්ථික විචල්යන් මොන ආකාරයටද හැසිරෙන්නේ කියන එක අපි අවබෝධ කරගන්න. අන්න ඒක තමයි මේක උගන්වන එකේ මේ ප්‍රධාන අරමුණ, ප්‍රධාන හරය එක. ආර්ථික පසුබැසීමකදී, ඒ කියන්නේ පසුබැසීමේ අවධියක් කියන්නේ මෙන්න මේ වගේනේ. මේක නිකන් නරක හීනයක් නෙමේක අපිට. රටක නිෂ්පාදනය දිගටම අඩු වෙන එක මෙහෙමනේ. අන්න ඒ වගේ අවධියකදී මොකක්ද ආර්ථිකය තුල අපිට අත්දකින්න පුළුවන්. తాවකාලික වුණත් රටක නිෂ්පාදනය මෙහෙම කඩාගෙන වැටෙනකොට අපිට අත්දකින්න පුළුවන් දේවල් මොනවද? අන්න ඒවා තමයි අපි කතා කරන්න යන්නේ. අන්න ඒ දේවල් දැනගන්න ඕන. ආර්ථික ප්‍රතිපත්ති ගැන විශ්ලේෂණය කරන්න ඒවා දැනගන්න ඕන. රයිට්? එතකොට එන්න පොඩ්ඩක් පසුබැසීමේ අවධිය ගාවට. පසුබැසීමේ අවධිය. හරි. එතන ලියන්න. පසුබැසීමේ අවධිය ගාව ලියන්න. ආර්ථිකයක මූර්ත නිෂ්පාදනය කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය. සේවා නියුක්තිය හා ආදායම් මට්ටම පහළ වැටීමක් මෙහිදී සිදුවේ. ආදායම් මට්ටම පහළ වැටීමක් මෙහිදී සිදුවේ. ආර්ථිකයක මොකද්ද? නිෂ්පාදනය, සේවා මූර්ත නිෂ්පාදනය නැති වෙනව, නිෂ්පාදනය කඩාගෙන වැටෙනකොට සේවා නියුක්තිය අඩු වෙනවා. සේවා නියුක්තිය අඩු වෙනකොට ආදායම අඩු වෙනවා. ආදායම් මට්ටම පහළ වැටීමක් මෙහිදී සිදුවේ. හරක තියෙනවා මේ. ඒකට ඕන ඉරක් ගහගන්න ආර්ථිකයේ මූර්ත නිෂ්පාදනයේ සේවා නියුක්තිය ආදායම් මට්ටම පහළ වැටීමක් මෙහිදී සිදුවේ. එතන තියෙනවා කිසියම් රටක මූර්ත දලදේශීය නිෂ්පාදනය අඛණ්ඩව. මූර්ත දලදේශීය නිෂ්පාදනය කියන්නේ රටේ දලදේශීය නිෂ්පාදනය. එනේ උද්දමන බලපෑම අයින් කරපු දලදේශීය නිෂ්පාදනය. එයා අඛණ්ඩව කාර්තු දෙකකට වඩා, කාර්තුවක් කියන්නේ මාස 3න්නේ, කාර්තු දෙකකට වඩා වැඩි කාලයක් පහළ වැටෙනවා නම් ඒකට අපි කියනවා මොකද්ද? ආර්ථික පසුබැසීමක් කියලා. කාර්තු දෙකකට වඩා වැඩි කාලයක් පල්ලෙහාට වැටෙනවා නම් ඒකට කියනවා ආර්ථික පසුබැසීමක් කියලා. මේ පසුබහින එක දිගින් දිගටම වුණොත් ඉවරයක් නැතුව හැමදාම පසුබැසීම් තියෙනවා නම් අන්න ඒකට අපි කියනවා ඊට පස්සේ ආර්ථික අවපාතයක් කියලා. එතන ඒක යට කියලා තියෙනවා. ආර්ථික පසුබැසීමේ උච්චතම අවස්ථාව ආර්ථික අවපාතයක් හෙවත් ආර්ථික පරිහානියයි. ආර්ථික අවපාතයක ප්‍රතිඵලයක් ලෙස රටේ ප්‍රාග්ධන තොගයට හානි වෙන්න පුළුවන්, නිෂ්පාදනය අඩු වෙන්න පුළුවන් නේ. නිෂ්පාදන හැකියාව අඩු වෙන්න පුළුවන්. හරි. ඉස්සෙල්ලම බලමු මොකද්ද පසුබැසීමේ අවධියක අපිට දැකිය හැකි ලක්ෂණ. ඉකොනොමික් මේවා අහන්න පුළුවන්. මොකද මේවා මාර ප්‍රැක්ටිකල් මේ දවස්වල. හරිනේ. මොකද ආර්ථික පසුබැසීමේ අවධිය අපි එක්ස්පීරියන්ස් තියෙනවා අපිට මේ දවස්වලනේ. ආර්ථික පසුබැසීමේ අවධියකදී මොනවද දකින්න පුළුවන්? දැන් ශ්‍රී ලංකා ආර්ථිකයේ මේ දවස්වල තියෙන යම් පසුබෑමක නම් ඒ පසුබැසීමේ අවධියේදී අපිට මොනවද දකින්න පුළුවන්? ප්‍රැක්ටිකලි හිතලා බලන්න සාර්වාර්ථික විචලනට මොකද්ද වෙන්න පුළුවන් කියලා. ආර්ථිකයේ පසුබහිනවා නම් ආර්ථිකයේ පැහැදිලිවම නිෂ්පාදනය අඩු වෙනෝනේ. එහෙනම් එකක් තමයි නිෂ්පාදනය අඩු වේ. මොනවද මෙතන යන නිෂ්පාදනය අඩු වෙනවා. නිෂ්පාදනය අඩු වෙනෝනේ මේ දවස්වල දැන් කර්මාන්ත ශාලාව අහලා නිෂ්පාදනය අඩුයි. නිෂ්පාදනය අඩු වෙනකොට මොකද වෙන්නේ? මිනිසුන්ගේ රස්සාවල්, සේවා නියුක්තියත් අඩු වෙනෝනේ. නිෂ්පාදනය අඩු නම් සේවා නියුක්තිය අඩු වෙනවා. ඒ නිෂ්පාදනය අඩු වෙන රටේ නිපදවනවට නම් සේවා නියුක්තියත් අඩුයි. සේවා නියුක්තිය අඩු වෙනවා. සේවා නියුක්තිය අඩු වෙනකොට මිනිසුන්ගේ මොනවද තව අඩු වෙන්නේ? මේ දවස්වල වෙන්න පුළුවන් දේවල් පසුබැසීමේ අවධිය කරන්නේ. මිනිසුන්ගේ ආදායම් මට්ටමත් අඩු වෙනවා. ආදායම අඩු වෙනවා. ආදායම අඩු වෙනකොට මොකද වෙන්නේ? ආදායම අඩු වෙනකොට මිනිස්සු භාණ්ඩ හා සේවා ගන්න අතේ සල්ලි නැහැ. සමාහාර ඉල්ලුම අඩු වීම වෙන්න පුළුවන්. සමාහාර ඉල්ලුමත් අඩු වෙන්න පුළුවන්. ඉල්ලුමත් අඩු වෙන්න පුළුවන්. මම පොඩ්ඩක් මේ ඉරම කළා දාන්නම් මේ එකත් එක්ක අරක පැටලෙවෙනවනේ.
හරි. සමහර ඉල්ලුම අඩු වෙන්න පුළුවන්. සමහර ඉල්ලුම අඩු වුණොත් රටේ භාණ්ඩ වල තියෙන ඉල්ලුම අඩු වුණොත් මිල මට්ටම පහළ යන්න පුළුවන් නේ. මිල මට්ටම පහළට යන්න පුළුවන්. නැත්නම් අපි කියනවා අවදමනය. උද්දමනය නෙමෙයි අවදමනය. හොඳයි නේ. හරි. දැන් අපිට පේනවා මොකද්ද වෙන්න පුළුවන් මේ පසුබැසීමේ අවධියකදී. අනේ දැක්කද? අන්නේ දේවල් තේරුම් ගන්න පුළුවන්. ආර්ථිකයේ පසුබහිනකොට එකක් නෙමෙයි. නිෂ්පාදනය අඩු වෙනවා. නිෂ්පාදනය අඩු වුණොත් සේවා නියුක්තිය අඩු වෙනවා. රස්සාවල් නැහැ. රස්සාවල් නැති වෙනකොට ආදායම් නැහැ. ආදායම් අඩු. ආදායම් අඩු වෙනකොට භාණ්ඩ වල තියෙන ඉල්ලුම අඩුයි. ඉල්ලුම අඩු වුණොත් රටේ මිල මට්ටම අඩු වෙනවා. ඉල්ලුම අඩු වෙනකොට අවදමනයක්. අවදමනයක්. උද්දමනය අනිත් පැත්ත. බඩු මිල අඩුවීමක් වෙන්න පුළුවන්. හරි ඔන්නක තමයි පසුබැසීමේ අවධිය. පොඩ්ඩක් ඔක ලියා ගන්න අයිනකින් පසුබැසීම කියන තැන මේ ටික දාලා. සාර්වාර්ථික විචලනට වෙන බලපෑම් පසුබැසීමේදී. පසුබැසීමේ අවධියකදී සාර්වාර්ථික විචලනට වෙන බලපෑම් මේ ඊතල දාලා ලියන්න. නිෂ්පාදනය අඩු වෙනව රටක. මේව ඕන වෙන උත්තර ලියනකොට හරිනේ. සේවා නියුක්තිය අඩු වෙනව රටක. ඒ වගේම ආදායම් මට්ටම අඩු වෙනව රටක. ඒ වගේම සමහර ඉල්ලුම අඩු වෙනවා. ඒ වගේම රටේ මිල මට්ටම පල්ලෙහාට යන පුළුවන් අවදමනයක් ඇති වෙන්න පුළුවන්. අවදමනයක් ඇති වෙන්න පුළුවන්. හරිනේ. මේ විශේෂයෙන්ම දැන් ඔයගොල්ලෝගේ මේ වගේ විභාගයකට මේ නිකන් තියරි කටපාඩම් කරලා වැඩක් නෑ. ළමයෙකුට ප්‍රැක්ටිකල් පැත්තක් ඇනලයිස් කරලා උත්තරේ ලියන්න පුළුවන් වෙන්න ඕනේ. මේ සබ්ජෙක්ට් එකේ නමත් එක ඉකොනොමික් ඇනලිසිස් නේ. හරි. ඒතර මේකේ මේ ඇනලයිස් කරගන්න පුළුවන් වෙන්න ඕනේ ඔයගොල්ලන්ට. ඒ කියන්නේ මේ වගේ සිටුේෂන් එකකදී මොකද්ද වෙන්නේ කියලා පොඩ්ඩක් ලියන්න. ප්‍රශ්න වලට උත්තර ලියනකොට බලමු. දැන් අපිට තේරෙනවනේ ආර්ථික පසුබෑමක් නම් ආර්ථිකයේ පල්ලෙහාට නම් යන්නේ. පල්ලෙහාට යනකොට අහෙන රටේ නිෂ්පාදනය අඩු වෙන්න ඕනේ. නිෂ්පාදනය අඩු වෙනකොට කර්මාන්තශාලා වැහෙනවා. සේවා නියුක්තිය අඩු වෙනවා. කියන්නේ වියුක්තිය වැඩි වෙනවා. නියුක්තිය අඩු වෙන උතර මිනිසුන්ගේ ආදායම් අඩුයි. ආදායම් අඩු වෙන මිනිසුන්ගේ භාණ්ඩ වල තියෙන ඉල්ලුම අඩුයි. ඉල්ලුම අඩු වෙනකොට රටේ මිල මට්ටම අඩු වෙනවා. ඔන්න ඔය ඇනලිසිස් එක ඔක තේරෙන්න ඕනේ. හරිනේ. ඕවා උගන්වන්න ඕනේ. එතකොට දැන් මේක විශේෂයෙන්ම මම කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඉකොනොමික් ඇනලිසිස් වගේ සබ්ජෙක්ට් එකක් උගන්වන්නේ සාමාන්‍යයෙන් උගන්වන එකත් ලේසි නේ. නිකන් ඔය ඉකෝන් පොඩ්ඩක් පුළුවන් වුණා කියලා බෑ. හරි. ප්‍රොෆෙෂනල් එක්සෑම් එකකට ඉකෝන් ඉගෙනුවා. ඒ ලෙවල් ඉකෝන් ඉගෙනුවා. එහෙම බෑ. සාමාන්‍යයෙන් ඊට එහා දැනුමක් තියෙන්න ඕනේ. කියන්නේ ඔන්න දැන් විශ්වවිද්‍යාල මට්ටමේ ෆස්ට් ඩිග්‍රී එකක් තියාගෙන එහෙමත් බෑ. සාමාන්‍යයෙන් MSc ලෙවල් එකකවත් නොලෙජ් එකක් තියෙනවා නම් තමයි හරියට මේ වගේ දේවල් ටික හරියට ඔය ආර්ථික විද්‍යාවේ දැන් ඔය සාර්වාර්ථික විචල්යන් මේ අතර තියෙන මේ සමහරක් කරුණු හරියට ඔයගොල්ලන්ට අවබෝධ කරගන්න සහ උගන්වන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේ ඔයගොල්ලෝගෙන් බලාපොරොත්තු වෙන්නේ අර ලෙවල් එක නෙමෙයි මම මේ කියන්නේ. අර කැම්පස් එකේදී පේපර් එකට උත්තර ලියපු ලෙවල් එකමත් ඊට පස්සේ චාටඩ් එක්සෑම් වල ලියුවා නම් ඒ ලෙවල් එක නෙමෙයි ඊට වඩා හොඳ ඇනලිසිස් එකක් දෙන්න ඕනේ. හරි. ඒකට තමයි මේ හැම වෙලාවෙම වටපිටාව කරුණු කියාගෙන මේවා කියලා දෙන්නේ. සා ඔය වැදගත් කියලා හිතන ඕන දෙයක් ලියා ගන්න. හරිනේ. එතන රටේ නිෂ්පාදනය අඩු වෙනවා, සේවා නියුක්තිය අඩු වෙනවා, එහෙම නැත්නම් මිනිස්සුන්ගේ ආදායම අඩු වෙනවා, ආදායම වලත් ඉල්ලුම අඩු වෙනවා, ඉල්ලුම අඩු වුණොත් මිල මට්ටම පහළ යන්න පුළුවන්. රයිට්. ඊළඟට අපි ඊළඟට කතා කරන්නේ අර එතන හරි. එතන මේ පසුබැසීමේ අන්තිම තැන තමයි පතුල. වැටිලා වැටෙන්න පුළුවන් උඩරිම තැන පතුලනේ. ඉන්ට වඩා පල්ලෙහා තැනක් නැහැ. ආර්ථික පසුබැසීම අවසන් වී නැවත ඇත්තටම පතුල හොඳ තැන. ඇයි? වැටිලා ඉවරයි. පසුබැසීම අවසන්. ඊට පස්සේ ආර්ථිකය මොකද්ද පටන් ගන්නෙ? ප්‍රසාරණයනේ. දැන් අපි තමයි ඇමරිකන් ඉකොනොමි එක දැන් වැටිලා ඉවරයි කොවිඩ් වලින්. එහෙනම් වැටිලා ඉවර නම් දැන් ඊළඟට තියෙන්නේ මොකද්ද? ප්‍රසාරණය. නේ? පතුලට ආවට පස්සේ ඊළඟට තියෙන ප්‍රසාරණ. ආර්ථික පසුබැසීම අවසන් වී නැවත ප්‍රසාරණය ආරම්භ. පසුබැසීම අවසන් වෙලා ප්‍රසාරණය ආරම්භ වන තැන ටර්නින් පොයින්ට් එක හැරෙන තැන තමයි අපි කියන්නේ පතුල කියලා. රයිට්? පතුල කියන්නේ හොඳ තැන. නේ? මුදුනට වඩා. ඒ මුදුනේ ඉන්නකොට ඊළඟට තියෙන වැටීමක්, පතුලේ ඉන්නකොට තියෙන නැගිටීමක්. නේ? රයිට්. එතකොට ඊළඟට ඒක හරි. ප්‍රසාරණ අවධිය කියන්නේ මොකද්ද? ආර්ථිකයේ වර්ධනය වීම ප්‍රසාරණ අවධිය. මේ තියෙන ප්‍රසාරණය. මේක පොඩ්ඩක් හොඳ හීනයක් මේ ආර්ථිකයට තියෙන. රටේ නිෂ්පාදනයේ දිගටම ඉහළ යනවා. වැඩි වෙන්න සතුටුයි අපිට. ඇයි සතුටු? මොනවද වෙන්න පුළුවන්? මේ විචල්යන් ටිකම තමයි පුතේ. ඕනනම් අහපවුලි ඕනනම් නෙමෙයි අනිවාර්යෙන් ලියා ගන්න. මේකදී ප්‍රසාරණයේදී වෙන්න පුළුවන් මොකද්ද? මේ ඊතල ටික ඔක්කොම උඩ පැත්තට හැරෙනවා. එච්චරයි වෙන්නේ. මොකද්ද? ප්‍රසාරණයේදී ප්‍රසාරණ අවධියේදී රටේ නිෂ්පාදනය මොකද වෙන්නේ? නිෂ්පාදනය අනිවාර්යෙන් වැඩි වෙන්න එපා. නිෂ්පාදනය වැඩි වෙනකොටනේ අලුතෙන් කර්මාන්තශාලා දානවා, අලුත් ව්‍යාපාර පටන් ගන්නවා, තියෙන ව්‍යාපාර පුළුල් කරනවා, සේවා නියුක්තිය වැඩි වෙනවා. සේවා නියුක්තිය වැඩි වෙනකොට මිනිස්සුන්ගේ ආදායම් මට්ටම වැඩි වෙනවා. ආදායම් මට්ටම වැඩි වෙනකොට මිනිස්සුන්ගේ භාණ්ඩ වලට තියෙන සමස්ත ඉල්ලුම, සමහර ඉල්ලුම ඉහළ යනවා. ඉල්ලුම ඉහළ ගියොත් මොකද්ද වෙන්නේ? රටේ මිල මට්ටම ඉහළ යන්න පුළුවන්. ඒක අවදමනය නෙමෙයි. එතකොට මොකද්ද ඒක? අවදමනය නෙමෙයි මොකද්ද? උද්දමනය. ඒක උද්දමනය නේ. ඒක උද්දමනය. එතකොට ඔය වගේ මේ අපිට කතා කරන්න පුළුවන් ඒ තමයි මොකද්ද? ප්‍රසාරණ අවධිය. එහෙනම් අන්න ඒව අපිට තේරෙන්න ඕන. ලියා ගන්න ප්‍රශ්නෙකට නේ. එතකොට මොකද්ද වෙන්නේ? රටේ නිෂ්පාදනය ප්‍රසාරණ අවධිය දෙන්නේ රටේ නිෂ්පාදනය වැඩි වෙනවා. නිෂ්පාදනය වෙනකොට සේවා නියුක්තිය වෙනවා. සේවා නියුක්තිය වෙනකොට ආදායම වැඩි වෙනවා. ආදායම වෙනකොට සමහර ඉල්ලුම් වැඩි වෙනවා. ඉල්ලුම් වැඩි වෙනකොට මිල මට්ටම ඉහළ යනවා. ඔන්න ඔය වගේ සිද්ධියක් තමයි එතන වෙන්නේ. එතකොට
මේ ප්‍රසාරණේ කියන එක හොඳයිද? හොඳයි හැබැයි උද්දමනය ඇති වෙනවා මතක තියාගන්න. හරිනේ. නිෂ්පාදනය වැඩි නම් සේවානියුක්ත වැඩි, සේවානියුක්ත වැඩි නම් ආදායම් වැඩි, ආදායම් වැඩි නම් ඉල්ලුම් වැඩි, ඉල්ලුම් වැඩි වෙනකොට උද්දමනය ඇති වෙනවා. උද්දමනය ඇති වෙනවා. හරිනේ. එතකොට දැන් මේකේ ප්‍රසාරණ අවධියේ අවසානයේ තමයි උපරිමයටම මුදුන. මුදුනක ඉන්න කෙනෙක් දැනගන්න ඕනේ ඊළඟට තියෙන පල්ලෙහාට වැටෙන තමයි. හරිනේ. මුදුන තමයි උපරිමය. හරි. බලන්න කියවල ප්‍රසාරණ අවධියේ උච්චතම අවස්ථාව මුදුනත වේ. මුදුනත හා පතුල අතර මේ මුදුනතයි පතුලයි අතර පසුබැස්මත්. මුදුනේ ඉඳලා පතුලට යනකන් තියෙන පසුබැස්මත්. මුදුනත හා පතුල අතර පසුබැස්මත්. පතුල හා මුදුනත අතර ප්‍රසාරණයක් දක්නට ලැබේ. රයිට්. ඒකට තිරක් ගන්න. අර මේවට තිරක් ගන්න. පතුලේ නිර්වචන තිරක් ගන්න. ආර්ථික පසුබැස්ම අවසන් වී ප්‍රසාරණය ආරම්භ වීම පතුල. ආපහු ප්‍රසාරණ අවධියේ නිර්වචන ටිකක් ගන්න. ආර්ථිකයේ වර්ධනය වීම ප්‍රසාරණ අවධියේ එහිදී මූතරින්ම සේවානියුක්තිය ආදායම් මට්ටම වැඩි වේ. මෙම කාලයේ පසුබැසීමේ කාලයට වඩා දීර්ඝයි කියලා කියන එක හරි. කියන්නේ දිගු කාලයක් යනවා ආර්ථිකය නැගිටින්නේ. ප්‍රසාරණ අවධිය දීර්ඝයි. මුදුනත කියන තැන ප්‍රසාරණ අවධියේ උච්චතම අවස්ථාව මුදුනත ඉරක් ගන්න. හරි. ඊට පස්සේ කියනවා මුදුනත හා පතුල අතර. මුදුන හා පතුල අතර පසුබැස්මත් පතුල හා මුදුන අතර ප්‍රසාරණයත් පෙන්눔 කරයි. මුදුනේ ඉඳලා පතුලට આવොත් පසුබැස්ම. පතුලේ ඉඳලා මුදුනට එනකොට ප්‍රසාරණය පෙන්눔 කරනවා. රයිට්. ඒ තමයි ව්‍යාපාර චක්‍ර අපි කතා කරා. රයිට්. ඊළඟට එන්න මොනවද මේ අවුට්පුට් ගැප් නැත්නම් නිමැවුම් පරතර කියලා කියන්නේ. ඒකත් පොඩ්ඩක් අපි ස්ටඩි කරලා බලමු. මේ දේවල් මම ටට්ටක් ගාලා යන්නේ මේව පොඩ්ඩ හරි දැනගන්න ඕන. හරි නැතුව මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න බෑ. බලන්න නිමැවුම් පරතර යනු ආර්ථිකයක සැබෑ නිමවුම හා විභව නිමවුම අතර පවත්නා ධනාත්මක හෝ ඍණාත්මක පරතරය. ඇත්තටම නිපදවන ප්‍රමාණය සහ මේ නිපදවන්න පුළුවන් ප්‍රමාණය අතර තියෙන ධනාත්මක හෝ ඍණාත්මක පරතර වලට අපි කියනවා නිමැවුම් පරතර කියලා. මොකද්ද මේ නිමැවුම් පරතර කියලා කියන්නේ? මම ආයෙත් කිව්වොත් මේ මෙන්න මෙහෙම කියන්න පුළුවන් අපිට. නිමැවුම් පරතර ගැන. මම මෙහෙම පැහැදිලි කරන්නකෝ. මේ ආර්ථිකය කියන්නේ මොකද්ද? සැබෑ නිමවුම හා විභව නිමවුම අතර පවත්නා ධනාත්මක හෝ ඍණාත්මක පරතර වලට කියන නිමැවුම් පරතර. එහෙම. නිමැවුම් පරතරයක් හොයන්නේ අඩු කරනවා සැබෑ ඇත්තටම ආර්ථිකයේ නිමවුම. සැබෑ නිමවුම. නිමැවුම අඩු කරනවා විභවතාවයේ නිපදවිය හැකි ප්‍රමාණය. විභව නිමවුම. නිමැවුම් පරතර ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්. දැන් අපි හිතමු නිකන් මේ මම මේක නිකන් වෙන උදාහරණකින් කියනනම් අර හිතමුකෝ එහෙම රෝසා බස් එකක් තියෙනවා. රෝසා බස් දන්නවනේ අර පොඩි බස් තියෙන පොඩි බස් අර ඉස්සර කියන්නේ රෝසා බස් කියලා. දැන් නම් ඒව නෑ. දැන් තියෙන ලේලන්ට්නේ. අර පොඩි බස් එකක් තියෙනවා. රෝසා බස් එකක්. ওই බස් එකේ තියෙනවා ෂීට් 30ක්. ෂීට් 30ක් තියෙනවා. හරිනේ. එතකොට මේ බස් එකේ විභවතාවය කීයද? විභවතාවය යන්න පුළුවන් ගාන කීයද? 30යිනේ. 30යි. විභවතාවය 30යි. හරි. නමුත් මේකේ හවස ඔෆිස් ටර්න් එක නැත්නම් උදේ ඔෆිස් ටර්න් එකේ මිනිස්සු පොල් පටවල වගේ ස්කූල් ටයිම් එකේ දාගන්නවා. යන්න පුළුවන් 30යි. නැත්නම් අපි ගමුකෝ ලේලන්ඩ් බස් එකක් දැන් තියෙන ලේලන්ඩ්නේ. ලේලන්ඩ් එකක්. ලේලන්ඩ් එකේ යන්න පුළුවන් 65යි. 65යි. ඒ තමයි විභවතාවය. දැන් මේ උදේ ස්කූල් ටයිම් එක නැත්නම් ඔෆිස් ටයිම් එක මේ වෙලාවට මේ බස් එක පුළුවන් උපරිම ලෝඩ් කරගන්න. අපි හිතමු දැන් බස් එකේ ඉන්නවා කියලා 65ක් වාඩි වෙලා යන්න තියෙන බස් එකේ 225ක් ඉන්නවා. එහෙම ලංකාවේ නේ ඕ. ඔච්චර විතර ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? එතන විභව නිමවුමට වඩා සැබෑ නිමවුම ගොඩක් වැඩි. මෙතන සැබෑ නිමවුම වැඩි කොච්චරක් විතරද? 160ක් විතර වැඩි මං හිතන්නේ. 160ක විතර ධන නිමවුම් පරතරයක් තියෙන. ඒ කියන්නේ යන්න පුළුවන් 65යි බස් එකේ විභවතාවේ. නමුත් 225ක් අමාරුවෙන් පොල් පටවනවා වගේ පටවලා. එතකොට මෙතන ධන නිමවුම් පරතරයක් තියෙනවා. තා සමහරකට මේක ඍණ වෙන්නත් පුළුවන්. ඔන්න දැන් දවල් 2ට විතර. දවල් 2ට එකට නෑ දවල් 2 කියන්නේ ස්කූල් ටයිම් එකනේ. 11ට විතර. උදේ 11ට විතර ගත්තොත්. බස් එක ඔහේ පාරේ යනවා ගියාට සෙනග නැහැ. බස් එකේ ඒත් සීට් 65ම තියෙනවා. හැබැයි ඉන්නේ 15 දෙනයි. දැන් නිමවුම් පරතරේ ඍණ 50යි. අන්න. ඒ වගේ තමයි රටකත්. රටකත් සමහරක් වෙලාවට නිපදවිය හැකි. ඒ කියන්නේ අර උද්දමනීය ගැටලු ඇති නොවන පරිදි. අපි කියන්නේ උද්දමනීය ප්‍රවණතාව වළක්ව ගනිමින් රටේ උද්දමනකාරී ප්‍රශ්න ඇති නොවන පරිදි නිපදවිය හැකි භාණ්ඩ ප්‍රමාණයක් තියෙනවනේ විභවතාවය. විභවතාවයට වඩා හිටපු ගමන් නිෂ්පාදනය වැඩි වෙනවා. ආර්ථිකයේ නිපදවිය හැකි ප්‍රමාණයට අතර වැඩියෙන් නිපදවන සමහරක් අවස්ථාවල. විභවතාවයට වඩා වැඩියෙන් නිපදවනවා එකට කියනවා ධන නිමැවුම් පරතර.
තව සමහර කාලට ආර්ථිකය නිපදවන්න පුළුවන් ප්‍රමාණයටත් වඩා අඩුවෙන් නිපදවනවා. එතකොට ඒකට අපි කියනවා ඍණ නිමැවුම් පරතර කියලා. රයිට්? දැන් බලන්න නිමැවුම් පරතර යනු ආර්ථිකයේ සැබෑ නිමවුම හා විභව නිමවුම අතර පවත්නා ධනාත්මක හෝ ඍණාත්මක පරතරයි. සැබෑ නිමවුමයි විභව නිමවුමයි අතර පවතින ධනාත්මක හෝ ඍණාත්මක පරතර. මේකට ඉරක් ගහගන්න. ඉරක් ගහලා ওই නිර්වචන මේ සූත්‍රය ලියා ගන්න. නිමැවුම් පරතර. සැබෑ නිමවුම ඍණ විභව නිමවුම. සැබෑ නිමවුම ඍණ විභව නිමවුම. සැබෑ නිමවුම ඍණ විභව නිමවුම. කියලා තියාගන්න. නිමැවුම් පරතර සමානයි සැබෑ නිමවුම ඍණ විභව නිමවුම. ඒකත් අපිට ව්‍යාපාර චක්‍ර වලින් පෙන්වන්න පුළුවන් මෙහෙම. ව්‍යාපාර චක්‍රකින්ම පෙන්වන්න පුළුවන් උක. සැබෑ නිමවුමයි විභව නිමවුමයි අතර තියෙන වෙනස. අපි ගත්තොත් මෙන්න මෙහෙම. මෙහෙම ගත්තොත් මේ තමයි ආර්ථිකයේ වෘද්ධි උපනතිය. නැත්නම් ආර්ථිකයේ මේ විභවතාවය. විභව නිමවුම. නිෂ්පාදන හැකියාව. මේ කාලයක් ගත වෙනකොට නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා. මෙතන කාලය දැම්මොත්. කාලය. මෙතන මූර්ත නිෂ්පාදනය නිමැවුම දැම්මොත්. නිමැවුම. කාලයක් යනකොට රටක නිෂ්පාදන හැකියාව අනිවාර්යෙන් වැඩි වෙනවනේ විභවතාවයනේ. දැන් අපි දන්නවා 1948 ලංකාවට නිදහස දෙනකොට තිබුණ නිෂ්පාදන හැකියාවට වඩා දැන් හැකියාව වැඩිනේ. ඊට වඩා අපිට දැන් භාණ්ඩ ප්‍රමාණයක් නිපදවන්න පුළුවන් නේ. දවස්වල නිකන් මතකනේ කැලණි පාලමත් නිකන් ඔයගොල්ලෝ දැකලා ඇති නිකන් අර යන්තම් එහෙම මෙහෙන් අටවගත්තු පාලමන්නේ තියෙන. දැන් ඒක ලොකු පාලම් හදලානේ. අධිවේගී මාර්ගයේ දවස්වල තියුන්නේ නැහැ නේ. ගාල්ල කොළඹ තිබුණේ නිකන් අර පොඩි කරත්ත පාරක් වගේ පාරක් නිදහස දෙනකොට. නේ එතකොට නමුත් දැන් අද ඊට වඩා දේවල් රටේ දියුණු වෙලා තියෙනවා නේ. දැන් අධිවේගී මාර්ග හදලා මාර්ග පුළුල් කරලා බිල්ඩින් හදලා. එතකොට ඔයගොල්ලෝ දන්නවා 1947ට වඩා දැන් නිෂ්පාදන හැකියාව ලංකාවේ වැඩි. එන්න මේක වැඩි වෙනවා. තව ඉස්සරහට කියන්නේ පාලකයෝ මුක්කු ඉඳියත් පාලකයෝ කොච්චර පිස්සු නැටුවත් රටේ නිෂ්පාදන හැකියාව නිකන් ඒක ස්වභාවිකව වැඩි වෙන කොහොමද? රටක් කාලයත් එක්කනේ. ඒක ලේසියෙන් නවත්තන්න බෑ කාටවත්. ඒක නවත්තන එක එහෙන අමාරු වැඩක්. ඉතින් රටක නිෂ්පාදනයක විභව නිමවුම කියන එක එන්න ප්‍රසාරණය වෙනවා කාලයත් එක්ක. හරිනේ? ඒක ප්‍රසාරණය වෙන්නේ මේ උච්චාවචන රැසක් ඔස්සේ. මේකේ තියෙන ඔය උච්චාවචන දෙකක් ඇඳලා තියෙනවා මේ නේ. රැලි දෙකක්. මේ වගේ ගොඩාක් රැලි තියෙන බලා මම මේ මොකද්ද ව්‍යාපාර චක්‍ර. මේක ලියාගන්න මේක විභව නිමවුම. මේක පාට දෙකකින් ගත්තා නම් ඔක ලස්සනට පේනවනේ. විභව නිමවුම මම සුදු පාටින් තියලා මේක වෙන පාටකින් ගන්නවා. මේක ව්‍යාපාර චක්‍ර. ව්‍යාපාර චක්‍ර. right? අපිට පේනවා මෙතන මේ තියෙන T1 T1 මේ තියෙන T2 T1 වල තියෙන ධන නිමැවුම් පරතරයක්ද ඍණ නිමැවුම් පරතරයක්ද T1 ධනද ඍණද මේක ධනද ඍණද විභවතාවයට වඩා නිපදවිය හැකි ප්‍රමාණයට වඩා සැබෑ නිෂ්පාදනය වැඩි. එහෙනම් මේක ඇත්තට මොකද්ද? මේක මොකද්ද? ඕන චූටේ දාගන්න අමතක වෙනවනම් මේක ධන නිමැවුම් පරතරය. ඇයි ධන කියන්නේ? නිපදවන්න පුළුවන් මෙච්චරයි. විභවතාවය මෙච්චරයි. නමුත් සැබෑ වශයෙන් ඊට වඩා වැඩි නිපදවනවා. අර වගේ තමයි ලේලන්ඩ් බස් එකේ යන්න පුළුවන් 65 225ක් පටවන් යනවා. විභවතාවයට වඩා වැඩියෙන් ධන නිමැවුම් පරතරය. මේක යන්න පුළුවන් ප්‍රමාණයට වඩා අඩුවෙන් එක් කරන් යනවා. මේක ඍණ නිමැවුම් පරතරයක්. මේක ඍණ. හරි. ඍණ නිමැවුම් පරතරයක්. එතකොට අන්න ඕක තමයි අපි කතා කරන්න ඕන. හරිනේ ඔතන යටින් ලියාගන්න. යටින් ලියාගන්න. ඔතන යටින් ලියාගන්න. T1 තිත්තිර තියෙන එතන ලියන්න. T1 ලක්ෂයේදී විභව නිමවුමට වඩා සැබෑ නිමවුම වැඩි වේ. T1 ලක්ෂයේදී විභව නිමවුමට වඩා විභවතාවයට වඩා සැබෑ නිමවුම වැඩි. විභව නිමවුමට වඩා සැබෑ නිමවුම වැඩි වේ. එය විභව නිමවුමට වඩා සැබෑ නිමවුම වැඩි වේ. එය ධන නිමැවුම් පරතරයකි. එය ධන නිමැවුම් පරතරයකි. එය ධන නිමැවුම් පරතරයකි. එය ධන නිමැවුම් පරතරයකි. සරියන් T2 ලක්ෂයේදී විභව නිමවුමට වඩා සැබෑ නිමවුම අඩු වේ. විභව නිමවුමට වඩා සැබෑ නිමවුම අඩු වේ. ව්‍යාපාර චක්‍රයෙන් පෙන්නන්නේ සැබෑ නිමවුම. ඕන එක මතක් වෙන්නේ. ව්‍යාපාර චක්‍ර මේක සැබෑ නිමවුම. T2 ලක්ෂයේදී විභව නිමවුමට වඩා සැබෑ නිමවුම අඩු වේ. සැබෑ නිමවුම අඩු වේ. එය ඍණ නිමැවුම් පරතරයකි. විභව නිමවුමට වඩා සැබෑ නිමවුම අඩු වේ. එය ඍණ නිමැවුම් පරතරයකි.
එය ඍණ නිමැවුම් පරතරයකි. එය ඍණ නිමැවුම් පරතරයකි. right. එතකොට ධන නිමැවුම් පරතර හා ඍණ නිමැවුම් පරතර දැන් දන්නවා. ඒ කියන්නේ රටේ නිපදවන්න හැකි ප්‍රමාණයටත් වඩා වැඩියෙන් නිපදවන එක ධන නිමැවුම් පරතරයක්. රටේ නිපදවිය හැකි ප්‍රමාණයටත් වඩා අඩුවෙන් නිපදවනවා නම් ඒකට අපි කියනවා ඍණ නිමැවුම් පරතරයක් කියලා. හරි. දැන් විභවතාවය පෙන්වනවා. විභවතාවයට වඩා මේක ව්‍යාපාර චක්‍රයෙන් විභවතාවය මෙහෙම පෙන්වනවා. ඊට වඩා ව්‍යාපාර චක්‍රය ඉහළින් යනවා නම් ධන නිමැවුම් පරතර. ඊට වඩා සැබෑ නිෂ්පාදනයේ පහළින් යනවා නම් ව්‍යාපාර චක්‍රය පහළින් යනවා නම් ඒක ඍණ නිමැවුම් පරතරයක් කියලා කියනවා. right. ඊළඟට තව මේකේ තව චූටි කොටසක් දැනගන්න ඕනේ. මේ ටික දන්නේ නැතුව අපිට ප්‍රශ්න වලට උත්තර ලියන්න බෑ ටිකක්. පොඩි මේවා අවශ්‍ය වෙන තැන් තියෙනවා. හරි. ඊළඟට මොකද්ද? උද්දමනාත්මක පරතරයක්. මේක ප්‍රස්ථාර සටහන් වලින් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. නිකන් සරල දැනුමක් නිකන් ගත්තොත් මොකද්ද? මොකද්ද උද්දමනාත්මක පරතරය කියන්නේ? මොකද්ද අවදමනාත්මක පරතරය කියන්නේ? ඉන්ෆ්ලේෂනරි ගැප් එක කියන්නේ මොකද්ද? ඉන්ෆ්ලේෂනරි ගැප් එක. උද්දමනාත්මක පරතරය කියලා කියන්නේ මොකද්ද? ඊට පස්සේ අවදමනාත්මක පරතරය අපි කියනවා රෙසිෂනරි ගැප් එක කියන්නේ මොකක්ද? මොකද්ද ඉන්ෆ්ලේෂනරි ගැප් එක? මොකද්ද රෙසිෂනරි ගැප් එක? උද්දමනාත්මක පරතරයක් කියන්නේ මොකද්ද ආර්ථිකයක? වගේම අවදමනාත්මක පරතරයක්. නැත්නම් රෙසිෂනරි ගැප් එකක් කියලා කියන්නේ මොකද්ද කියන එක අපි කතා කරන්න ඕන. අපි ඉස්සෙල්ලම කතා කරමු මම ලියලා කතා කරන්නම්. මේකේ ප්‍රස්තාර ඇඳෙන ඒවා මම ඉස්සරහදී කතා කරනවා. මොකද ඒක දැම්ම ඇඳට ඔයගොල්ලෝ තේරෙන්නේ නැහැ. දැනට මම පොඩ්ඩක් මෙතන මේ නිර්වචන විතරයි දෙන්නේ. හරිනේ? නිර්වචන විතරයි දෙන්නේ. නිර්වචන ලියා ගන්න. උද්දමනාත්මක පරතරය කියන එක ලියන්න මෙහෙම. මෙහෙම ලියන්න. ඉන්ෆ්ලේෂනරි ගැප් උද්දමනාත්මක පරතරය මෙහෙම ලියන්න. උද්දමනාත්මක පරතරය යන්නෙන් අදහස් කරනුයේ උද්දමනාත්මක පරතරය යන්නෙන් අදහස් කරනුයේ සැලසුම් කළ සමාහාර වියදම අපිට මේ සාධාරණ ස්පීඩ් එකකින් යන්න වෙනවා මේ වැඩේ. හරි නැත්තම් මේක කරන්න බෑ. හරිනේ මේක නිකන් අර උසස් පෙළ ළමයි කුඩු ගන්නවා වගේ නැත්තම් මේ හරියට ප්ලෑන් කරලා එක්සෑම් එක තියෙන චාර්ටඩ් එක්සෑම් එකකට උගන්වනවා වගේ මේ හේමීට කෑල්ලෙන් කෑල්ල කොටසින් කොටස එහෙම පැහැදිලි කරොත් මේකේ සිලබස් එක කරන්න බෑ. හරිනේ. මේක අපි නොතේ මම අනිවාර්යෙන් දන්නෝනේ දැන් කලින් ලෙසන්ස් බැලුවා නම් ඔයගොල්ලෝ දන්නවා. ඉතින් තාම හොඳට පැහැදිලි කරන හැමදේම අවශ්‍ය තැන්. හැබැයි ඔයගොල්ලෝ හරියට ටික ග්‍රහණය කරගන්න ඕනේ. මොනක් හරි පැහැදිලි තැනක් තුනක් තියෙන නැවත වීඩියෝ එක බලන්න පුළුවන් නේ. බලලා ඒ ටික හරියට ග්‍රහණය කරගන්න ඕන. අපි මොකද අපි මේ වැඩේ ලොකු වැඩක් සීමිත කාලයක් තුල කරන්න තියෙනවා. හරිනේ මේක මෙතන තියාගෙන වෙන බහූත කතා කරලා හරියන්නේ නැහැ. වෙන දේවල් කතා කරලා කෙලින්ම උගන්නනය කරන්න ඕන. හරිනේ ඊළඟට ප්‍රශ්න වලට උත්තර ලියන එක. ඒක තමයි කරන්න ඕන. හරිනේ. මේක අපි මෙතන මේ ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් දැනුම දෙන්න මොකක්වත් නෙවෙයි. අපි මේ ඇත්තටම මෙතන ටාගට් කරන්නේ මොකද්ද? මේ පේපර් එකට 100න් 100ම ගන්න පුළුවන් ගන්නට ලියන්න පුරුදු කරන එක විතරයි. හරිනේ. ඒක තමයි ටාගට් එක. ඒක ලකුණක්වත් අඩු නැති වෙන්න මේකේ මේ පේපර් එක ලියන්න පුළුවන් වෙන්න ඕන. රයිට්. ඒක තමයි අපි උගන්වන්නේ. රයිට්. එහෙනම් ලියන්න මේ මොකද්ද උද්දමනාත්මක පරතරය කියලා කියන්නේ අදහස් කරනුවේ. උද්දමනාත්මක පරතරයන් යන්නේ අදහස් කරනුවේ සැලසුම් කළ සමාහාර වියදම. මම කියලා දෙන්නයි මොනවද කියලා. සැලසුම් කළ සමාහාර වියදම. උද්දමනාත්මක පරතරය යන්නේ අදහස් කරනුවේ සැලසුම් කළ සමාහාර වියදම. සැලසුම් කළ සමාහාර වියදම පූර්ණ සේවා නියුක්ති නිමැවුම් මට්ටම පූර්ණ සේවා නියුක්ති නිමැවුම් මට්ටම පවත්වා ගැනීමට අවශ්‍ය කරන සමාහාර වියදම ඉක්මවා ගොස් ඇති ප්‍රමාණයයි. පූර්ණ සේවා නියුක්ති නිමැවුම් මට්ටම පවත්වා ගැනීමට අවශ්‍ය කරන සමාහාර වියදම ඉක්මවා ගොස් ඇති ප්‍රමාණයයි. පූර්ණ සේවා නියුක්ති නිමැවුම් මට්ටම පවත්වා ගැනීමට අවශ්‍ය කරන සමාහාර වියදම ඉක්මවා ගොස් ඇති ප්‍රමාණයයි. එතකොට මොකද්ද මේ උද්දමනාත්මක පරතරය කියලා කියන්නේ? නැත්නම් අපි කියනවා ඉන්ෆ්ලේෂනරි ගැප් එක කියලා කියන්නේ මොකද්ද? මේ සැලසුම් කළ ආර්ථිකයේ දැන් ප්ලෑන් කරපු සැලසුම් කරපු සමාහාර වියදම. සමාහාර වියදම කියලා කියන්නේ ආර්ථිකයේ සමස්ත භාණ්ඩ හා සේවා මත කරන වියදම කියලා දැනට ගන්නකො සමාහාර ඉල්ලුම කියලා. සීදන අයිදන ජීදන එක්ස්ට්‍රීම් කියලා කියනවා. හරි එච්චර වැඩක් නැහැ. කියන්නේ සමස්ත භාණ්ඩ හා සේවා සඳහා තියෙන සමස්ත ඉල්ලුම සමාහාර ඉල්ලුම. මේ එහෙම හිතන්නකො ආර්ථිකයේ සමස්ත ඉල්ලුම උද්දමනාත්මක පරතරයන් අදහස් කරන්නේ සැලසුම් කළ සමාහාර වියදම නැත්නම් සමාහාර ඉල්ලුම
අර පූර්ණ සේවා නියුක්ති නිමැවුම් මට්ටම. ඒ කියන්නේ රට පූර්ණ සේවා නියුක්ත කරලා තියන්න ඕන නිමැවුම් මට්ටම තියෙන්නේ. අන්නේ නිමැවුම් මට්ටම පවත්වා ගැනීමට අවශ්‍ය කරන සමාහාර වියදම ඉක්මවා ගොස් ඇති ප්‍රමාණය. මොකද්ද? උද්දමනාත්මක පරතරය යනුවෙන් අදහස් කරනුයේ සැලසුම් කළ සමාහාර වියදම කමා පූර්ණ සේවා නියුක්ති නිමැවුම් මට්ටම පවත්වාගෙන යාමට අවශ්‍ය කරන සමාහාර වියදම ඉක්මවා ගොස් ඇති ප්‍රමාණය. ඒ කියන්නේ මෙහෙමයි. මේ රටේ පූර්ණ සේවා නියුක්තියට අවශ්‍ය සමාහාර වියදමක් තියෙනවනේ. අන්න ඒකට වඩා සැලසුම් කළ සමාහාර වියදම වැඩි කියන එක. ඒ කියන්නේ රටේ තියෙන දැන් සියලුම සම්පත් පූර්ණ සේවා නියුක්ත කරලා කිරීම තුල බිහිවන ආදායමෙන් මේ බිහිවන සමාහාර ඉල්ලුම තියෙන අන්න ඒකටත් වඩා සැලසුම් කරපු සමාහාර ඉල්ලුම් වැඩිනොත් අන්න ඒකට අපි කියනවා උද්දමනාත්මක පරතරයක් කියලා. මේක මම ඉදිරියේ කතා කරනවා තව ටිකක්. මේක දැනට ඔය නිර්වචනේ පොඩ්ඩක් බලා ගන්න. මොකද මේක උගන්වන්න තව කාරණා ටිකක් තියෙනවා ඔයගොල්ලෝ කියලා දෙන්න. ඒ ටික කියලා දෙන්නේ නැතුව කිව්වොත් ඕක සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න බෑ. හරි බලන්න මෙහිදී ආර්ථිකයේ සැබෑ නිමැවුම් මට්ටම විභව නිමවුමට වඩා වැඩි වූ විට. ඒ කියන්නේ මේ අර විභවතාවයට වඩා විභව නිමවුමට වඩා සැබෑ නිමවුම වැඩි මේ වගේ. වැඩි. නිපදවන්න පුළුවන් මෙච්චර ඊටත් වඩා වැඩියෙන් හදලා. නිපදවිය හැකි ප්‍රමාණයටත් වඩා වැඩියෙන් හදලා. දැන් අපි හිතමුකෝ DSI එක උදේ 8 ඉඳලා හවස 5 වෙනකම් වැඩ කරොත් දවසකට ටයර් 100ක් හදනවා. දවසට ටයර් 100ක් හදනවා. DSI ෆැක්ටරිය උදේ 8 ඉඳලා හවස 5 වෙනකම් වැඩ කරනවා. ඒක සාමාන්‍ය දෙයක් නේ. එහෙම නෙමෙයි මේගොල්ලෝ නයිට් ෂිප් එකක් නයිට් තව මේ එකක් දාගෙන ඊට පස්සේ ෂිප් එකක් දාගෙන මේගොල්ලෝ රෑත් වැඩ කරනවා. උදෙත් වැඩ කළා රෑත් වැඩ කරනවා. අපි හිතමු එකම සේවකයෝ එකම මැෂින්ස් දාගෙන දවසට ටයර් 200ක් හදනවා. උදේ විතරක් වැඩ කරන්න ටයර් 100යි උදේ රෑයි දෙකම වැඩ කරන නිසා ටයර් 200ක් හදනවා. ඕක දිගටම DSI එකට කරගෙන යන්න පුළුවන්. බෑ ටික දවසක් යනකොට මිනිස්සු ලෙඩ වෙනවා සේවකයෝ. මැෂින්ස් කැඩෙනවා නේ. කැඩෙනවානේ පැය 24ම දුවන මැෂින් වලට බ්‍රේක් යන්නේ නැහැ. මැෂින් කැඩෙනවා. ඒක විභව නෙමෙයි. විභව නිමවුම DSI එකේ දවසකට හදන්න පුළුවන් ටයර් 100යි. නමුත් මේ shift දෙකක් වැඩ කළා ටයර් 200ක් හදනවා. ඒක නම් විභව එකටත් වඩා සැබෑ නිමවුම වැඩි. අන්න එතකොට උද්දමනාත්මක පරතරයක් මම කියන්නේ උද්දමනාත්මක පරතරයක් ඇති වෙනවා කියන එකට මම මේ උදාහරණයක් ගත්තේ. අන්න ඒ වගේ රටේ නිපදවිය මම කියන්නේ DSI එක නෙමෙයි මුළු රටේ නිපදවිය හැකි ප්‍රමාණයටත් වඩා වැඩිපුර නිපදවන්න ගියෝ. අන්න ඒ වැඩිපුර නිපදවීම තුල මොකද වෙන්නේ? රටේ මිනිස්සුන්ගේ ආදායමත් වැඩි එතකොට. ඇයි උදේත් වැඩ රැයත් වැඩ මුළු දවසෙම වැඩ ආදායනුත් වැඩි. ආදායම වැඩිනකොට ඉල්ලුම් වැඩි. එතකොට උද්දමනයක් ඇති වෙන්නත් පුළුවන් නේ. නිපදවිය හැකි ප්‍රමාණයට වඩා වැඩිපුර නිපදවීම තුල නේ. ආදායම වැඩි වෙනවා මිනිස්සුන්ගේ. එතකොට ඉල්ලුම් වැඩි වෙනවා. එතකොට උද්දමනයක් ඇති වෙන එකත් හේතු වෙනවා. ආර්ථිකයේ සැබෑ නිමැවුම් මට්ටම විභව නිමැවුම් මට්ටමට වඩා වැඩි වූ විට උද්දමනාත්මක පරතර දක්නට ලැබේ. උද්දමනාත්මක පරතරයක ප්‍රතිඵලය වන්නේ උද්දමන පීඩනය. එතකොට ආර්ථිකයේ ඉන්ෆ්ලේෂන් එක ඉහළ යනවා. ඉරක් ගන්න උද්දමනාත්මක පරතරයක ප්‍රතිඵලය වන්නේ ආර්ථිකයේ උද්දමන පීඩනය ඉහළ යාමයි. ඉහළ යන සමාහාර වියදමට ප්‍රතිචාර වශයෙන් මූර්ත නිමවුම් ප්‍රසාරණය කිරීමේදී ක්‍රියා කිරීමට ව්‍යාපාරික ආයතන වලට නොහැකි වන බැවින් ඉල්ලුමෙන් ඇදුණු උද්දමනයක් හැට ගන්නවා. දැන් ඉල්ලුම වැඩි වෙන තරම් වේගෙන් නිෂ්පාදනය වැඩි වෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේකට හේතුව. දලදේශීය නිෂ්පාදනයේ නාමික වටිනාකම ඉහළ යන නමුත් මූර්තගේ වෙනස් වෙන. ඒ කියන්නේ බඩු මිල වැඩි වීම නිසා නාමිකව දලදේශීය නිෂ්පාදනය වැඩි වෙනවා. දැන් හිතන්නකෝ පාන් ගෙඩිය රුපියල් 50ට තිබිලා පාන් 100ක් හැදුවොත් රුපියල් කීයද 50 වැඩි කිරීම 100 කියන්නේ 5000යි. පාන් ගෙඩිය රුපියල් 60 වෙලා පාන් 100ක් හැදුවොත් 6000. යන්න. එතකොට නිෂ්පාදනයේ හැදුවේ පාන් 100ම තමයි. පාන් 100ක් 50 ගන්න නම් 5000යි. පාන් 100ක් හැබැයි 60 ගන්න බලුවොත් 6000යි. අන්නේ මිල මට්ටම ඉහළ යාම නිසා රටේ මූර්ත සැබෑ නිෂ්පාදනය නෙවෙයි නාමිකව නිෂ්පාදනය ඉහළ යනවා. උද්දමනය මිල මට්ටම ඉහළ යාම නිසා. මේ වගේ වෙලාවක ඒකයි කියන්නේ මේක. උද්දමනාත්මක පරතර තියෙනකොට දලදේශීය නිෂ්පාදනයේ නාමික වශයෙන් ඉහළ යනවා. නමුත් ඇත්තට නිමවුමේ වැඩිවීමක් නෑ. එදා හැදුවත් 500 අදත් 100. නමුත් මිල වැඩිවීම නිසා නාමිකව නිෂ්පාදනය ඉහළ යනවා. රයිට්. උද්දමනාත්මක පරතරයේ රූප සටහනක් මගින් පහත විකල්ප ක්‍රම යටතේ පෙන්눔 කළ හැකි කියන එක අවශ්‍ය නෑ. ඒක තියෙන්නේ නෑ. ඒක අවශ්‍ය වෙන්නේ නෑ. අවශ්‍ය වෙන්නේ කියන්නේ මම ඒක වෙනම ඉස්සරහ කතා කරනවා. මෙතන කතා කරන්න යන්නේ. හරිනේ. වෙන තැනක අපි කතා කරන්න තියෙන එකක් ඒක. ඊට පස්සේ එන්න අවදමනාත්මක පරතරය කියන්නේ මොකද්ද? ප්‍රතිගමනාත්මක පරතරය. උද්දමනාත්මක පරතරය අනිත් පැත්ත. ඒකත් ලියා ගන්න මෙහෙම. අවදමනාත්මක පරතරය නැත්නම් ප්‍රතිගමනාත්මක පරතරය. මෙහෙම ලියන්න. අවදමනාත්මක පරතරය යනුවෙන් අදහස් කරනුවේ අවදමනාත්මක පරතරය යනුවෙන් අදහස් කරනුවේ අවදමනාත්මක පරතරය යනුවෙන් අදහස් කරනුවේ සැලසුම් කළ සමාහාර නිමැවුම් මට්ටම
සැලසුම් කළ සමාහාර වියදම. අවදමනාත්මක පරතර යනුවෙන් අදහස් කරනුවේ සැලසුම් කළ සමාහාර වියදම. සැලසුම් කළ සමාහාර වියදම. අවදමනාත්මක පරතර යනුවෙන් අදහස් කරනුවේ සැලසුම් කළ සමාහාර වියදම. සැලසුම් කළ සමාහාර වියදම. සැලසුම් කළ සමාහාර වියදම. පූර්ණ සේවා නියුක්ති නිමැවුම් මට්ටම පවත්වා ගැනීමට. පූර්ණ සේවා නියුක්ති නිමැවුම් මට්ටම පවත්වා ගැනීමට. පූර්ණ සේවා නියුක්ති නිමැවුම් මට්ටම පවත්වා ගැනීමට. පූර්ණ සේවා නියුක්ති නිමැවුම් මට්ටම පවත්වා ගැනීමට අවශ්‍ය කරන පූර්ණ සේවා නියුක්ති නිමැවුම් මට්ටම පවත්වා ගැනීමට අවශ්‍ය කරන අවදමනාත්මක පරතර යනුවෙන් අදහස් කරනුවේ සැලසුම් කළ සමාහාර වියදම කමා පූර්ණ සේවා නියුක්ති නිමැවුම් මට්ටම පවත්වා ගැනීමට අවශ්‍ය කරන සමාහාර වියදමට වඩා පහළ ගොස් ඇති ප්‍රමාණයයි. පූර්ණ සේවා නියුක්ති නිමැවුම් මට්ටම පවත්වා ගැනීමට අවශ්‍ය කරන සමාහාර වියදමට වඩා පහළ ගොස් ඇති ප්‍රමාණයයි. පූර්ණ සේවා නියුක්ති නිමැවුම් මට්ටම පවත්වා ගැනීමට අවශ්‍ය කරන සමාහාර වියදමට වඩා පහළ ගොස් ඇති ප්‍රමාණයයි. පූර්ණ සේවා නියුක්ති නිමැවුම් මට්ටම පවත්වා ගැනීමට අවශ්‍ය කරන සමාහාර වියදමට වඩා පහළ ගොස් ඇති ප්‍රමාණය. ඊට වඩා අඩු වෙලා තියෙන ප්‍රමාණය. පහළ ගොස් ඇති ප්‍රමාණය. හරි. ඒකට අපි කියනවා අවදමනාත්මක පරතරයක් කියලා. ඒ කියන්නේ ආර්ථිකයේ මේ අර තියෙන්න ඕන එකට වඩා අඩු වෙලා තියෙන්නේ. සැලසුම් කළ එක. ඒ කියන්නේ අර අපි හිතමු දැන් DSI එක දවසකට ටයර් 100ක් හදනවා. මේ දවස්වල කොවිඩ් නිසා ෆැක්ටරිය දවසම වැඩ කරන්නේ පැය 4යි. හදන්නේ ටයර් 50යි. 100ක් හදන්න පුළුවන් නිසා පුළුවන් තැන හදන්නේ ටයර් 50යි. අන්න. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට ආර්ථිකයේ අර පූර්ණ සේවා නියුක්තිය තියෙන ඕනනම් පැය 8ක් වැඩ කරන්න එපා ෆැක්ටරිය. නමුත් වැඩ කරන්නේ පැය 4යි. ඊටත් වඩා අඩු නිමවුමක් හදන්න. එතකොට මොකද්ද? මේක අවදමනාත්මක. එතකොට නිෂ්පාදනය අඩුයි. මිනිසුන්ගේ ආදායම අඩුයි, ඉල්ලුම අඩුයි. එතකොට මිල ගණන් අඩුයි. මේක අවදමනාත්මක පරතරයක් තමයි එතනින් ඇති වෙන්නේ. රයිට්? මේ කියන්නේ නිපදවිය යුතු ප්‍රමාණයටත් වඩා අඩුවෙන් තමයි නිපදවන්නේ. කියන්නේ අවදමනාත්මක පරතර යනුවෙන් අදහස් කරන්නේ සැලසුම් කළ සමාහාර වියදම. පූර්ණ සේවා නියුක්තිය පවත්වාගෙන යන අවශ්‍ය කරන සමාහාර වියදමට වඩා පහළ ගොස් ඇති ප්‍රමාණය. ඔගේ තියෙනවා මෙන්න මෙහෙම. ආර්ථිකයේ සැබෑ නිමැවුම් මට්ටම විභව නිමැවුම් මට්ටමට වඩා අඩු විට විභවතාවයේ තියෙන ටයර් 100ක් හදන්න පුළුවන්. නමුත් හදන්නේ ටයර් 50යි. බස් එකේ 65ක් යන්න පුළුවන්. යන්නේ 15යි. අන්න ඒක. මෙහිදී සමාහාර වියදමේ ඌනතාවක් පවතින බැවින් ආර්ථික පසුබැසීමක් හටගන්න අතර සේවා වියුක්තිය ඉහළ යනවා. මිල ගණන් පහළ යාමක් දක්නට ලැබේ. ඔන්න ඔය දේවල් පුතේ දැන් ආර්ථික ප්‍රතිපත්තියක් ගැන ලියනකොට විශ්ලේෂණය කරනකොට අපිට ඔය අවදමනාත්මක පරතරයක් කියන්නේ මොකක්ද? උද්දමනාත්මක පරතරයක් කියන්නේ මොකක්ද කියන දේ අපි ඔය විදිහට දැනගන්න ඕන. රයිට්? දැනගන්න ඕනේ. මේ නැත්තම් අපිට මේක ලියන්න බෑ. රයිට්? ඔය ටික තමයි එතකොට අපිට මුල් කොටස. මේකේ දැන් අපි කරා ලෙසන්ස් 4ක්. ඒ 4වෙනි ලෙසන් එක. 4වෙනි ලෙසන් එක තමයි ඉවර කරේ. මේකෙදි අපිට කතා කරන්න තියෙන මූලිකව ආර්ථික ප්‍රතිපත්ති ගැන ඔය ටික තමයි. ඊළඟට අපි කතා කරනවා ටිකක් වැඩිපුර දැන් මූල්‍ය ප්‍රතිපත්තිය වෙනම කතා කරනවා. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය වෙනම කතා කරනවා. ඒක නිසා ඒව දැන් කතා කරන්න යන්නේ. නමුත් අපි මූල්‍ය ප්‍රතිපත්තියට ඕන වටපිටාව. මොකද්ද මුදල් සැපයුම කියන්නේ? මොකද්ද අධිබලති මුදල්? ඔය වගේ බෑග්ග්‍රවුන්ඩ් ඉන්ෆර්මේෂන්ස් ටික අපි ඊළඟට සාකච්ඡා කරන්න පටන් ගන්නවා. හරිනේ. ඒවා ඊට පස්සේ උද්දමනය මේ දේවල් කතා කරන්න පටන් ගන්නවා. ඒවා සාකච්ඡා කරනවා. ඇත්තට මේ මුල් පාඩමේ යන්නේ ගොඩක් බේසික්. ඒ කියන්නේ මුල මේ බෑග්ග්‍රවුන්ඩ් එක තමයි මේ සාකච්ඡා කරන්නේ. දැන් අපි මේ හැම වීඩියෝ එකකම කතා කරේ සාර්වාර්ථික විචල්යන්, ඒවා හැසිරීම්, ඒවා කතා කරේ. හරිනේ. එතකොට මේ ටික අපි මෙහෙම ඉස්සරහට යනවා. එහෙනම් අපි මෙතනින් නවත්තනවා පාඩම් අංක 4. අපි ඊළඟට 5 වෙනි පාඩමේ නැවත හමුවෙමු. සියලු දෙනාට බොහොම ස්තුතියි.